ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි පටිච්ච සමුප්පාදයේ යන ගාම්භීර ධර්මයට අදාළව අද දින ධර්මය අසන ආධුනික පුද්ගලයෙකුට පවා දැනගත හැකි වන පරිදි පටිච්ච සමුප්පාදය යනු කුමක්ද වග අපට කරුණාවෙන් පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ශ්‍රද්ධා ගුණබර පින්තුනේ මේ ධර්ම සාකච්ඡාව යටතේ දැන් මේ අපිට ශ්‍රවණය කරන්නට ලැබුණේ ඇසුව ප්‍රශ්නය මේ පටිච්ච සමුප්පාදය මේ ධර්ම කොටසය කාටත් හොඳට පැහැදිලි කර ගන්නට තේරුම් ගන්නට ආධුනික කෙනෙක් වශයෙන් මේ පටිච්ච සමුප්පාද කියන ධර්මයේ තුලට ඇතුළු වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි දැන් විමසන්නට. ඒක ඊටාම ගැඹීර කාරණයක්. මේ පටිච්ච සමුප්පාදය කියන එක පින්නතුනේ අතිශයින්ම ගැඹුරු කාරණයක්. එකින් එකට මේ පටිච්ච සමුප්පාදයේ තෝරාගෙන විස්තර කරගෙන විවරණය කරගෙන යනකොට පුදුම ජීවිතාබෝධයක් ඇති වෙනවා. ඒ ජීවිතාබෝධය අපි එක් එක්කෙනා තුල එක් ආකාරයෙන් තමයි ඇති වෙන්නේ. ඒ ඇති වෙන්නේ ඒ පුද්ගලයාගේ අධ්‍යාපන මට්ටම බලපානවා. ඒ පුද්ගලයා ඇසුරු කරන පරිසරය බලපානවා. ඒ පුද්ගලයාගේ ජීවිතයේ සිතුවිලි සකස් වෙන්න, එදිනදා ජීවිතයේ මූණ දෙන අත්දැකීම් ඇසුරු කරන්නට ලැබෙන අය, අම්මා තාත්තගෙන් ගත්ත නොඑක ආකාරයේ සංඥා ලෝකයේ පිළිබඳව ඇති කරගත් දැනීම අවබෝධය මේ කරුණු රාශියක් එක්ක තමයි මේ පටිච්ච සමුප්පාදය කියන එක එක් එක්කෙනා තුළ එක් ආකාරයෙන් අවබෝධයටපත් වෙන්නේ. ඒ නිසා පටිච්ච සමුප්පාදය කිව්වම අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං කියලා අපි ඔය කාරණා ටික කියලා අවසන් කරලා දැම්මට මේ පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ තනි කරම අපි ගැනමයි මේ කියන්නේ. තමන් ගැනමයි මේ කියන්නේ. තමන්මයි මෙතනින් ප්‍රකට කරන්නේ. පෙන්වන්නේ. මේ මගේ ස්වභාවය, තමන්ගේ ස්වභාවය. ඒක තේරුම් ගන්න නම් පින්නතුනි අපි අප තුලටම බැහැලා බලන්නට ඕන. අප තුලට ඇතුල් වෙන්නට ඕන. අපේ ආධ්‍යාත්මයට අපි ඇතුල් වෙන්නට ඕන. මේ ආධ්‍යාත්මය තුල දකින්නට ඕන දේ අපේ ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය. අවාසනාවකට ඒ ධර්මය අද වචන ගොඩාක් බවට පත් වෙලා තියෙනවා. කරුණු කාරණා රාශියක් බවට පත් වෙලා තියෙනවා. මේක ආකාරයේ සංකල්ප ගුණක් බවට පත් වෙලා තියෙනවා. මේ දැන් මේ ජීවිතය තුල මේ දැන් මේ මොහොත තුල දකින්න පුළුවන් ධර්මයක් අපිට එහෙම මේ වචනත් එක්ක ගලපන්න ගියාම වැහිලා ගිහිල්ලා තියෙනවා. ඒක හරි අතිශයින්ම මේ ජීවිතේ ඵලය නෙලා ගන්නට ලොකු බාධකයක් වෙලා තියෙන එක. නොයේ හේතු බලපානවා මේ කරුණු කාරණා මේ ආකාරයක සිද්ධ වීම සඳහා. කෙසේ වෙතත් අපි තේරුම් ගන්නට ඕන කාරණේ තමයි පින්නතුනි ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ප්‍රධානම ධර්ම කාරණේ තමයි උන්වහන්සේ අවබෝධ කරගත්ත ප්‍රධානතම ධර්ම න්‍යාය තමයි මොකක්ද? පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදය කියනකොට මොකක්ද පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ පින්නතුනි? මේක හරි සියුම්ව තේරුම් ගන්නට ඕන කාරණයක්. මේ සියුම්ව තේරුම් ගන්නට ඕන කාරණා මුල ඉඳලා ඒ කාරණා පිළිබඳව හොඳට අවධානය දීගෙන
ඒ කාරණා හොඳට අවබෝධ කරගෙන ඒ කාරණා හොඳට වටහාගෙන යන්න තමයි මේ ධර්මය Tamanට අවබෝධ වෙන්නට පටන් ගන්න. ඒ නිසා මේ පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ ඒ වාගේ ක්‍රමානුකූලව අවබෝධ කරගත යුතු, දැකගත යුතු, සාක්ෂාත් කරගත යුතු, ප්‍රත්‍යක්ෂ කරගත යුතු ධර්මතාවයක් ගැන කියවෙන අපෙන් වෙන් කරන්න බැරි අපටම අයිති අප ගැනම කියන සත්‍ය යථාර්ථයක් තමයි පටිච්ච සමුප්පාදය කියන්නේ කියන කාරණේ කෙටියෙන් අපු තේරුම් ගෙන තියෙන්නට ඕනේ. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ යම්කිසි දෙයක් නිසා තවත් දෙයක් ඇති වෙනවා නම් ආන්නයකට කියන්නේ පටිච්ච සමුප්පාදය කියලා. යම්කිසි දෙයක් නිසා තවත් දෙයක් ඇති වෙනවා නම් ඒ ඇති වුණ දෙයට හේතු වුණ දෙයට කියන්නේ මොකද්ද? ඒ දේ ඇති වෙන්න හේතු වෙන දෙයට කියන්නේ මොකද්ද? පටිච්ච සමුප්පාදය. ඒ පටිච්ච සමුප්පාදේ හේතු කරගෙන ඇති වෙන දෙයට කියන්නේ මොකද්ද? පටිච්ච සමුප්පන්නය කියලා කියනවා. ඒ කිව්වේ යමක් නිසා තවත් දෙයක් ඇති වෙනවා. ඒක මොකද්ද කියන්නේ? ඒකට පටිච්ච සමුප්පාදය. උදාහරණයක් ගත්තොත් ගින්න නිසා තමයි දුම ඇති වෙන්නේ. දුම ඇති වෙන්නේ ගින්න නිසා, ගින්න හේතු කරගෙන. එහෙමනම් ගින්න නිසා දුම ඇති වෙනවා කියන කාරණය පටිච්ච සමුප්පාදයක්. දුම ඇතුනේ කුමක් නිසාද? ගින්න නිසා. ඒතර ගින්න කියන්නේ මොකද්ද? පටිච්ච සමුප්පාදයක්. ගින්න නිසා ඇති උනේ මොකද්ද? දුම ඇති වුණා. දුම කියන්නේ පටිච්ච සමුප්පන්නයක්. ඒ නිසා ගින්න නිසා දුම ඇති වුණා. ඒ වාගේ මම කියන ස්වභාවය නිසා, ආත්ම භාවය නිසා තවත් ටිකක් ඇති වෙනවා. ඒක සර්වඥන් වහන්සේ දේශනා කරනවා අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතනං, සලආයතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදානං, උපාදාන පත්‍ය භවෝ, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. මේන් අපට දැනෙන්නේ මොනවද? මේන් අපට දැනෙන්නේ මොනවද? ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසනේ. අපි හැමගෙනාගේම තුල තියෙන මොනවද? ජරා ව්‍යාධි මරණ. ජරාව තියෙනවා, ව්‍යාධිය තියෙනවා, මරණය තියෙනවා. ඒ අතරේ තියෙන මොනවද? ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. මේ සියලු සත්‍යයන්ටම මේක සාධාරණයි. මොනවද? ජරා ව්‍යාධි මරණ, ජාති ජරා මරණ, ශෝක පරිදේවාදී හැම සත්‍යයන්ටම සාධාරණයි. එhmenan මෙන්න මේ කියන ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව මෙන්න මේ දුක්ඛ ස්කන්ධේ ප්‍රයත්න සිද්ධ වෙන්නේ මොන හේතුවක් නිසාද කියන කාරණේ තමයි පටිච්ච සමුප්පාදය කියන ධර්මයේ තුලින් අපට පෙන්නලා දෙන්නේ. මෙන්න මේක තම තමන් තුල දැක තම තමන් තුල අවබෝධ කර ගන්නට ඕන ධර්මතාවයක් සර්වඥන් වහන්සේ පෙන්වා දෙන්නේ. අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා උන්වහන්සේ ආරම්භ කරනවා පටිච්ච සමුප්පාදය. අවිද්‍යාව අපි කෙටියෙන්ම තේරුම්ගෙන තියෙන්නට ඕන කාරණයක් තමයි මොකද්ද මේ අපි ගාව තියෙන අවිද්‍යාව. අපි ගාව තියෙන අවිද්‍යාව මොකද්ද කියලා අපි හැමදෙනාම තේරුම් ගන්නට ඕනේ. මේ අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා තේරුම් නොගන්නා තරමට අප තුල වැඩි. මොකද්ද වැඩි? දුක වැඩි. අවිද්‍යාව කියන ධර්මතාවය අප තුල තියෙන බව, අවිද්‍යාව කියන ධර්මය අප තුල නොදකින තරමට අපට වැඩි මොකද්ද? දුක වැඩි. ඇයි දුක වැඩි?
අවිද්‍යාව නිසා තමයි අප තුල ඇති වෙන්නේ රාග, ద్వේෂ, මෝහ. මොනවද? රාග, ద్వේෂ, මෝහ. මේවා එකින් එක අපි තීරුම් අරගෙන අපේ අවබෝධය, අපේ දැනීම, අපේ ප්‍රත්‍යක්ෂය හොඳට පුළුල් කරගන්නට ඕන කාරණයක් තමයි සර්වඥන් වහන්සේ දේශනා කරන පටිච්ච සමුප්පාදය කියන එක. හොඳට ධර්මඥානය කෙනෙකුට තියෙන්නට ඕනේ. ඒ ධර්මඥානෙ ටිකෙන් ටික තමන් තුළ වර්ධනය වෙන්නට ඕනේ, දියුණු වෙන්නට ඕනේ, ප්‍රබල වෙන්නට ඕනේ, විපුල වෙන්නට ඕනේ. මොකද්ද? ධර්මඥානය. මොකද ධර්මඥානය කියන්නේ? කරුණු කාරණා දැනගෙන තිබීම නෙමෙයි. ඉතිහාස තොරතුරුනේ. ඉතිහාසයේ පිළිබඳ තොරතුරු. නොඑක කාරණා පිළිබඳව නොඑක ආකාරයේ කාරණා, කරුණු කාරණා පිළිවෙලට. ඒක නෙමෙයි ධර්මඥානය කියන්නේ. ධර්ම කාරණයක් ඇහෙනකොට ඒ තුල Tamanට දැනෙන්නට ඕන. මොකද්ද දැනෙන්නට ඕනේ? ධර්ම සංඥාව. ධර්ම සංඥාව වෙන්නට ඕනේ. ධර්මඥානය කියන්නේ මොකද්ද? ධර්ම සංඥාව වෙන්නට ඕනේ. ධර්ම සංඥාව ඇති වුණාම මොකද වෙන්නේ? අවිද්‍යාවට පවතින්න බැරිව යනවා. ධර්ම සංඥාව කෙනෙකුට හරියට ඇති වුණා නම් ඒ තැනත්තාට අවිද්‍යාවට වැසෙන්නේ නැතුව ඉන්න පුළුවන්. මේ අවිද්‍යාවට වැහෙනවා. කවුද වැහෙන්නේ? අවිද්‍යාවට කවුද වැහෙන්නේ? සිත. අවිද්‍යාවට වැහෙන්නේ කවුද? සිත. මෙන්න මේ සිත කියන එක තමයි සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රධානම කාරණේ අවබෝධ කරගන්නට ඕනේ. ඇයි? අපි හැමදේම දැනගන්නේ, හැමදේම දකින්නේ, අපට හැමදේම ලැබින්නේ, හැම දුකම අපිට ලැබින්නේ මොකක් නිසාද? මොකක් නිසාද? සිත නිසා. සිත නිසා. සර්වඥන් වහන්සේ පෙන්වා දෙන්නේ මොකක් නිසාද? සිත නිසා. මේන්න මේ සිත සමග ඇති වෙන මහා පුදුම ධර්ම රාශියක් උන්වහන්සේ පටිච්ච සමුප්පාදය තුලින් පෙන්වා දෙනවා. ධර්ම රාශියක්, ධර්ම પરම්පරාවක් මේ පටිච්ච සමුප්පාදය තුලින් පෙන්වා දෙන්නේ. කොහේ ඇති වෙන ධර්ම પરම්පරාවක්ද? සිතේ ඇති වෙන ධර්ම પરම්පරාවක්. මේ ධර්ම සිතට තනිවම ඇති වෙන්න බෑ. එහෙනම් රූපේකුත් ඕන කරනවා, ශරීරේකුත් ඕන කරනවා, සිත පවතින්න ශරීරේකුත් ඕන කරනවා. ශරීරය හදාගන්නේ කවුද? සිතමයි ශරීරය හදාගන්නේ. මේ එක් කෙනාට එක් ශරීර ලැබිලා තියෙනවනේ අපි කාටත් නේ. මේ ශරීරය අපිට හැදුවේ කවුද? මේ සිතමයි. මේ සිත විසින්මයි මේ ශරීරය හැදුවේ. මේ ශරීරය හදා දුන්නේ අම්මා නෙමෙයි. තාත්තත් නෙමෙයිනේ. ශරීරය හදාගන්න අම්මයි තාත්තා උදව් වුණා විතර බිමක් වුණා. දැන් වලක් කපලා හොඳට පස් දාලා පෝර දාලා නිකන් වතුර දැම්මට ගහක් හැදෙන්නේ නැහැ නේ. එහෙනම් යම්කිසි බීජයක් ඒ හදා පොළවේ තැන්පත් කරන්නට ඕනේ. ඒ තැන්පත් කළාමනේ මොකද්ද වෙන්නේ? අංකුරයක් හැදිලා ගහක් හැදෙන්නේ නේ. ඒ වාගේ අන්නර අම්මා තාත්තා එකතු වෙලා කරන්නේ අර පොහොර දාලා හදාපු වල හැදුවා වගේ බිමක් හදනවා. බීජය වෙනමින්ම එතෙන්ට තැන්පත් වෙන්නට ඕනේ. බීජය කියන්නේ මොකද්ද? සිත. ප්‍රතිසන්දි චිත්තය කියන කෙනෙකුට. ප්‍රතිසන්දි චිත්තය. අන්න ප්‍රතිසන්දි චිත්තයක් පහළ වෙනවා. කොහෙද පහළ වෙන්නේ? අර සකස් වෙලා තිබිච්ච බිමේ. අර සකස් වෙලා තිබිච්ච බිමේ කොහොමද බිම සකස් වෙලා තිබුණේ? අම්මාගේ බීජයි තාත්තාගේ බීජ ශක්තියයිනේ එකතු වෙලා. ඒ තුල තමයි ජීවයක් හටගන්න උන්වහන්සේ පෙන්වා දෙනවනේ නේ. ජීවයක් මේ ලෝකේ ජීවයන් හටගන්න ආකාර හතරක් තියෙනවා කියලා උන්වහන්සේ පෙන්වා දීලා තියෙනවනේ. දන්නවනේ මොනවද මේ හතර? අණ්ඩජ, ජලාබුද, සංසේධජ, ඕපපාතික.
ඔන්න ඔය කාරණා හතරට අනුව තමයි ජීවයක් හටගන්නේ මේ ලෝකේ හැම සත්වයකම සත්ව කියන නාමයෙන්. සත්ව කියන්නේ මොකටද? සත්ව කියන්නේ මොකටද? ක්ලේශ කර්ම විපාක. සත්ව කියන්නේ මොකටද? ක්ලේශ කර්ම විපාක. ක්ලේශ කියන්නේ මොනවද? සිත කිලිටි කරන ධර්මවලට. සිත කිලිටි කරන ධර්මවලට ක්ලේශ කියලා කියනවා. මේ හිත කියන එක උන්වහන්සේ දේශනා කරනවා පින්නතුනේ ප්‍රභස්සර මිදම් භික්කවේ චිත්තං හලා තියෙනවනේ. මොකක්ද ඒ කිව්වේ? මේ සිත කියන එක හරි ප්‍රභාස්වරයි. මේ සිත කියන එක හරි ප්‍රභාස්වරයි. නමුත් අපි කවුරුවත් දන්නේ නැහැ හිතේ තියෙන ප්‍රභාස්වර භාවය. දන්නවද? මේ පින්නතුල්ලා දන්නවද හිතේ තියෙන ප්‍රභාස්වර බව? දන්නවද? කවුරුවත් දන්නේ නැහැ. ඇයි දන්නේ නැත්තේ? මේ ප්‍රභාස්වර භාවය වැහිලා ගිහිල්ලා තියෙනවා. ප්‍රභාස්වර භාවය වැහිලා ගිහිල්ලා තියෙනවා. මොනවාගෙන්ද වැහිලා ගිහිල්ලා තියෙන්නේ? කර්ම ක්ලේශ විපාක. කර්ම ක්ලේශ විපාක. ක්ලේශ කියන්නේ හිත කිලිටි කරන ධර්ම, හිත පිරිසිදු කරන ධර්ම. හිත ස්වභාවයෙන්ම පිරිසිදුයි. හිත ස්වභාවයෙන්ම පිරිසිදුයි. සර්වඥන් වහන්සේ දේශනා කරනවා ඒ පිරිසිදු හිතේ ඇති වෙනවා මොනවද? කෙලෙස්. කෙලෙස් කියන්නේ හිත කිලිටි කරන ධර්ම ඇති වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? හිත කිලිටි කරන ධර්ම කියන්නේ මොනවද? රාග, ද්වේෂ, මෝහ, ඊර්ෂ්‍යා, මද, මාන කියන මේ නොයේ ආකාරයේ ධර්මතා රාශියක් මේ චිත්තසංතානයේ ඇති වෙනවා. ඒවට කියනවා අකුසල චෛතසික ආදී වශයෙන් නේ. ඒවා අපි ඉස්සරහට මේ සාකච්ඡාව කරගෙන යනකොට අපි ඉදිරියේදී අපිට මේ සාකච්ඡා කරන්න අවස්ථාව ලැබුණොත් අපි දිගින් දිගට ඒවා දැනගන්නට හැකියාව ලැබෙයි ඇතැම් විට. එතකොට මේ කෙලෙස් නිසා තමයි කර්ම සිද්ධ වෙන්නේ. කෙලෙස් නිසා කර්ම සිද්ධ වෙනවා. කොහොමද කෙලෙස් නිසා කර්ම සිද්ධ වෙන්නේ? රූපයක් දැක්කහම. රූපයක් දැක්කහම රූපයක් දකින්නවා කියන්නේ මොකද්ද? රූපයක් දකින්නවා කියන කාරණේ අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. මේ රූපයක් දකින්නවා කියන කාරණේ අපි හොඳට තේරුම් ගන්නට ඕන කාරණයක්. රූපයක් දකින්නවා කියන්නේ මොකද්ද? චක්කු ප්‍රසාදය කියලා එකක් තියෙනවා. මේ ඇසේ තියෙනවා මොකද්ද? චක්කු ප්‍රසාදය කියලා එකක්. ප්‍රසාදය කියන්නේ මොකද්ද? උපයක් කියන තේරුම ප්‍රසාදය කියන වචනේ තියෙන උපයක්. උපයක් කියන්නේ ඉදිරියේ තියෙන දේවල් වල ඡායාව පහළ වෙනවා උපයක. කණ්ණාඩියක ඉදිරියේ යම් දෙයක් තියෙනවද ඒ ඉදිරියේ තියෙන දේ ඡායාව ඇතුල් කරගන්නවා ප්‍රසාදයට උපයටනේ. දැන් කණ්ණාඩිය උපයක්නේ. කණ්ණාඩියනේ මේ පින්නතුල්ලා ගමනක් යන සූදානම් වෙනකොට කණ්ණාඩි ගාවට ගිහිල්ලා කෙස් සකස් කර ගන්නවනේ. ඇයි? ඒ ප්‍රතිබිම්බය බලා ගන්නවා. අන්න ඒ වාගේ මේ ඇසේ චක්කු ප්‍රසාදයේ ඒ ඉදිරියේ තියෙන රූපයන්ගේ ඡායාව පහළ වෙනවා. පහළ කරනවා නෙවෙයි කවුරුවත් පහළ වෙනවා. දැන් කණ්ණාඩිය කවුරුවත් පහළ කරේ නැහැ නේ. මොකද උනේ? ඒක තමයි ධර්මතාවයක් ඒක. ධර්මතාව කියන්නේ වට කවුරුවත් කරන දෙයක් නෙමෙයි. ධර්මතාවය කියන්නේ මොකද්ද? කවුරුවත් කරන දෙයක් නෙවෙයි. ඒ දේ සිද්ධ වෙන හේතු සකස් වීම නිසා ඒක සිද්ධ වෙනවා. දැන් වතුර කියන එක පහළට ගලාගෙන යනවා මිස වතුර කවදා ඉහළට ගලාගෙන යamak නැහැ නේ. ඒක මොකද්ද? ධර්මතාවයක්. ඒ මොකද්ද? ධර්මතාවයක්. අන්න ඒ වාගේ අර ප්‍රසාදේ කියන උපයේ මොකද වෙන්නේ? ස්වභාවයෙන්ම ඉදිරියේ තියෙන දේවල් වල ඡායාව පහළ කරගන්නවා. ඒක හරියට අර ජලාශයක නැත්තම් දිය මතු පිට පේනවනේ අවට තියෙන දේවල් නේ. ආන්නේ වාගේ දෙයක් සිද්ධ වෙන්නේ මේ චක්කු ප්‍රසාදේ. ඒතකොට ඉදිරියේ තියෙන දේ දැන් මෙහෙම මං S2 කරලා බැලුවා මොකද වෙන්නේ?
මේ ඉදිරියේ ඉන්න පින්නතුල්ලාගේ ඡායාවන් පහළ වෙනවා මගේ මම කියන චක්මනේ මේ චක්කු ප්‍රසාදයේනේ මම කියන වචනේ භාවිතා කළොත් මෙතන වරදිනවන්නේ ඒකයි අපිට තියෙන ලොකුම දේනේ මේ චක්කු ප්‍රසාදයේ පහළ වෙනවා මොකද්ද පහළ වෙන්නේ ඉදිරියේ තියෙන ඉන්න අයගේ ඡායාවන් පහළ වෙනවා ඡායාව පහළ වුණා මොකද වෙන්නේ ඔතන හට ගන්නවා විඥානය හට ගන්නවා විඥානය කියන්නේ මොකද හටගන්නේ සිතක් හට ගන්නවා සිතක් චිත්ත පරම්පරාවක් හටගන්නේ චිත්ත පරම්පරාවක් මේ චිත්තේ කියනත් හොඳට තේරුම් ගන්න ඕන දෙයක් මේ සිත කියන එක හරියට තේරුම් ගත්තේ නැත්නම් මේ ධර්මය තේරුම් ගන්න බැරිව යනවා පටිච්ච සමුප්පාදයේ තේරුම් ගන්න බැරිව යනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය තේරුම් ගන්න බැරිව යනවා නිවන තේරුම් ගන්න බැරිව යනවා දැන් අපි නිවන ප්‍රාර්ථනා කරනවනේ නේ අපි ප්‍රාර්ථනා කරනවා අමහා නිවන් සුව ලැබේවා කියලා කියන්නේ නේ නිවන් අවබෝධ වේවා ප්‍රත්‍යක්ෂ වේවා නේ නිවන් සාක්ෂාත් වේවා කියලා කියන්නේ නේ ඒ නිවන් අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා නම් බලාපොරොත්තු වෙනවා නම් නිවන කියන්නේ මොකක්ද කියලා හරියටම අපි තේරුම් ගන්නට ඕනේ නිවන කියන්නේ මොකක්ද කියලා අපි හරියටම තේරුම් ගන්නට ඕනේ. දැන් මම මේ පින්නතුල්ලාට මේ මම දැන් විස්තර කියාගෙන යන්නේ සමහරට මේ පිළිවෙල අතරින් පතර තව කාරණා ගොඩාක් විස්තර කළ යුතු තැන් තියෙනවා. ඒවා විස්තර කරන්න නම් හොඳට අවධානයෙන් මේක තේරුම් ගන්න උත්සාහ කරනකොට යම් ගැටලු මතුවෙනකොට අන්නේ ගැටලු විමසන්නට ඕනේ. ඒතකොට ඒ ගැටලු විමසන කොටයි මට පුළුවන්කම තිබෙන්නේ තවදුරටත් මේ කාරණා තාම සියුම්ව තාම හොඳට වැටෙන ආකාරයට පැහැදිලි කරලා දෙන්න. පැහැදිලිනේ? එතකොට චක්කු ප්‍රසාදයේ රූපයක ඡායාව පහළ වෙනකොට එතන ඇති වෙනවා විඥාන පරම්පරාවක්. ඒකට කියන්නේ මොකද්ද? චක්කු විඥාණය. මේ විඥාණය කොහොමද ඇති වුනේ? ඇසේ රූපයක ඡායාව පහළ වීම නිසා විඥානය හටගන්න එක ධර්මතාවයක්. මේ විඥානය කවුරුවත් ඇති කරනව නෙමෙයි මම ඇති කරගත්තා නෙමෙයි. මේ විඥානය මේ ඇතුලේ බලන කෙනාගේ ඇතුලේ නෑ විඥානය ඇති කරන කෙනෙක්. විඥානය ඇති වෙනවා. රූපයක ඡායාව චක්කප්‍රසාදයේ පහළ වෙනකොට විඥානය හට ගන්නවා. ඒක හරියට ගිනි කූරේ අපිට බරපොතේ කියා දෙනවා. ගිනි පෙට්ටියේ ගිනි කූර ගහනකොට මොකද වෙන්නේ? අතුල්ලනකොට හට ගන්නවා. ඒ වාගේ චිත්ත පරම්පරාවක් ඇති වෙමින් නැති වෙමින් යනවා. වේගයෙන් මේ චක්කප්‍රසාදේ. එතකොට සර්වඥන් වහන්සේ දේශනා කරන මේ සිතක ආවුෂය කියන එක. සිතක ආවුෂය. අපිට හිතක ආවුෂය කොහොමද කියා දෙන්න? හිතක ආවුෂය චිත්තක්ෂණයයි. චිත්තක්ෂණයයි. චිත්තක්ෂණය කියන්නේ හිතා ගන්නවත් බැරි තරම් කෙටි කාලයක්. හිතා ගන්නවත් බැරි තරම් කෙටි කාලයක් තමයි මොකක්ද? චිත්තක්ෂණය කියන එක. මෙන්න මේ වචන හොඳට කනට හුරු කර ගන්නට ඕනේ. මේ ධර්මය හඳුන්වන වචන හොඳට කනට හුරු කර ගන්නට ඕනේ. මොකද මේ සංඥා හොඳට පිරිසුදු වෙන්නට ඕනේ. මේ ධර්මය ඇහෙනකොට සංඥා ධර්මය ආන්න විශේෂිත වූ වචන ටිකක් තියෙනවනේ ධර්මය කියන්නේනේ. ඒ විශේෂිත වූ වචන හොඳට කනට ඇහිලා ඒ වගේ සංඥා හොඳට එන්නට ඕනේ. ප්‍රකට වෙන්නට ඕනේ. එතකොටයි මේ ධර්මය Tamanට හොඳට සාක්ෂාත් වෙන්නේ. එතකොට මේ චිත්තය කියන්නේ ඊ타ත්ම කෙටි කාලයකින් ඇති වෙලා නැති වෙලා යන එක. සිතක් ඊ타ම කෙටි කාලයක් තුල ඇති වෙලා නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙලා යනවා. නිරුද්ධ වෙනවා කියන්නේ මොකක්ද? ඇති වෙලා නැති වෙලාම යනවා. ඉතිරියක් වෙන්නේ නැහැ. ඒක තමයි නිරුද්ධ වෙනවා කියන්නේ. ඇති වුණ සිත සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා, නිරුද්ධ වෙනවා. ඊට පස්සේ තව සිතක් ඇති වෙනවා. ඒකත් ඇති වෙනවා, ඒ වගේම නිරුද්ධ වෙනවා. ඊට පස්සේ තව සිතක් ඇති වෙනවා. ඔය වාගේ චිත්ත පරම්පරාවක් තියෙනවා. සිත කියන්නේ ඒ වාගේ වෙන් වූ චිත්ත පරම්පරාවක් එකක් වාගේ එකට බැඳි උපදින. ඒ තරමටම වේගයෙන් සර්වඥන් වහන්සේ දේශනා කරනවා
චිත්තය ඇති වෙලා නැති වෙලා යනවා. ඒ වගේ චිත්ත කෝටි ප්‍රකෝටි ගාණක් තමයි රූපයක් බලනවා කියන එකම කාරණේ. වෙන් වූ චිත්ත පරම්පරාවක්. මම කියන කාරණේ පැහැදිලි වෙනවද? මේ සද්දයක් ඇහෙනවා කියන්නේ වෙන් වූ චිත්ත පරම්පරාවක්. මේ එකක් වාගේ දැනෙනවා සිතටම. වේගෙන් එකට බැඳි වාගේ සිත් ඇති වෙලා නැති වෙලා යනකොට වෙන්නේ මේක. හරියට ජලයේ වතුර ගලාගෙන යනකොට යනවා වාගේ. එකට බැඳි ඇති වෙනවා චිත්ත පරම්පරාව. හැබැයි හැම සිතක්ම වෙන් වූ චිත්තයන්. වෙන් වූ සිත්. ඒ සිතේ තියෙන අවස්ථා තුනක්. මොනවද අවස්ථා තුන? උත්පාද අවස්ථාව, තితి අවස්ථාව, භංග අවස්ථාව කියලා අවස්ථා තුනක් තියෙනවා. උත්පාද අවස්ථාව කියන්නේ සිත උපදින අවස්ථාව. තితి අවස්ථාව කියන්නේ පවතින අවස්ථාව. භංග අවස්ථාව කියන්නේ මොකද්ද? නිරුද්ධ වෙන අවස්ථාව. නිරුද්ධ වෙනවා කියන්නේ මොකද්ද? සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. එතකොට උත්පාද අවස්ථාව, භංග, තితి අවස්ථාව, භංග අවස්ථාව කියන්නේ ඒ කාලේ සමාන කාල තුනක් කියලා ධර්මයේ සඳහන් වෙනවා. හැබැයි ඊටාම හිතා ගන්න බැරි තරම් කෙටි කාලයක්, තත්පරයට කෝටි ලක්ෂ ගණන් සිත් ඇති වෙලා නැති වෙලා යනවා. කෝටි ලක්ෂ ගණන්. ඒ තරම් අතිශයින්ම සියුම් ධර්මයක්, සියුම් ශක්තියක් තමයි මොකක්ද? මේ සිත කියන්නේ. අන්න ඇසේ ඒ වාගේ කෝටි ගාණක් සිත් ඇති වෙලා නැති වෙලා ගියාට පස්සේ තමයි කියන්නේ අපිට දැනෙන්නේ රූපයක් බලනවා කියන සංඥාව වෙන්නේ. එතකොට රූපයක් බලනවා කියන සංඥාව වෙනවා. රූපයක් දැනගන්නවා. රූපයක් දැනගන්නවනේ. රූපයක් දැනගන්නකොට මේ සිතත් එක්ක තවත් කාරණා රාශියක් උපදිනවා. වේදනා කියලා එකක් උපදිනවා. සිත උපදින්නේ වේදනා. වේදනා කියන තවත් ශක්තියක් එක්ක. වේදනා කියන චෛතසිකේ. වේදනාව කියන්නේ මේ සිත ඇති වෙන්න නම් ඒ අරමුණේ සිත ගෑවිගෙන ඇති වෙන්නේ. අරමුණේ සිත ඇහි රූපයක ඡායාව පහළ වෙනකොට මේක හිතට දැනෙන්න ඕනනේ නේ. ඇහි රූපයක ඡායාව පහළ වෙනකොට හිතට මේක දැනෙන්න නම් මොකද වෙන්නට ඕනේ? හිත මේක ගෑවෙන්නට ඕනේ. අරමුණේ ගෑවෙන්න ඕනේ හිතනේ. ගෑවුනේ නැත්නම් දැනෙන්නේ නැහැ නේ. අන්නේ ගෑවෙන ස්වභාවයට ස්පර්ශය කියලා උන්වහන්සේ දේශනා කළේ. මේ ස්පර්ශය කියන්නේ මේ හිතේ ඇති වෙන දෙයක් නෙමෙයි. අර හිත ගෑවිලා වාගේ තමයි අරමුණ ගන්නෙ. අරමුණේ ගෑවෙනවා වාගේ. අන්න ස්පර්ශය. පස්සපච්චය වේදනා කියේ ස්පර්ශත් සිත ගෑවෙනකොට හිත ගෑවෙන්නේ මොකේද? හිත ගෑවෙන්නේ මොකේද? අරමුණේ. අරමුණ කියන්නේ මොකද්ද? රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශ ධම්ම කියලා කියනවානේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශනේ. අපි ලෝකේ දැනගන්නේ මේ ඇස කන නාසය දිව ශරීරෙන්නේ. අපි ලෝකේ දැනගන්නේ මොකෙන්ද? ඇස කන නාසය දිව ශරීරයෙන්. ඒතර ස්පර්ශ වෙනවා. ස්පර්ශයත් එක්කම ඇති වෙන්නේ මොකද්ද? අර වේදනාව කියන ධර්මතාවය ඇති වෙනවා. රූපයක හරි, ශබ්දයක හරි, ගන්ධයක හරි, රසයක හරි, ස්පර්ශයක හරි සිත ගෑවිලා සිත උපදිනවා. හිත ගෑවිගෙන හිත උපදිනවා. ඒ ගෑවීම නිසා තමයි අරමුණ දැනෙන්නේ හිතට. ඒ ගෑවෙන ආකාරයත් එක්ක ඒ අරමුණේ ස්වභාවයත් එක්ක හිතට දැනෙනවා තුන් ආකාරයකින් මේ අරමුණ. රූපය හරි, ශබ්දය හරි, ගන්ධය හරි, රසය හරි මේ අරමුණ තුන් ආකාරයකින් දැනෙනවා. මොකද්ද මේ ආකාර තුන කිව්වේ? එක්කෝ සැපයක් වශයෙන් දැනෙනවා. නැත්තම් දුකක් වශයෙන් දැනෙනවා. නැත්තම් සැපකුත් නැති දුකකුත් නැති මධ්‍යස්ථ ස්වභාවයෙන් හිතට දැනෙනවා. මොකද්ද දැනෙන්නේ? අරමුණ දැනෙනවා. අරමුණ කියන්නේ මොකද්ද? රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය. කනේ ශබ්දේ ඡායාව පහළ වෙනවා. මේ වගේ මේ ඉන්ද්‍රියන් ගැන දැනගන්නට ඕන. ඉන්ද්‍රියන් මම පස්සේ විස්තර කරනවා. මේ ඉන්ද්‍රියන් කියන්නේ මොනවද? ඉන්ද්‍රියන් කියන්නේ මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරයට මේවට කියනවා ඉන්ද්‍රියන් කියලා. මේ වචන හොඳට හිතට ගන්නට ඕන. ඉන්ද්‍රියන්. ඉන්ද්‍රියන්. අයි ඒවට ඉන්ද්‍රියන් කියලා කියන්නේ? ඉන්ද්‍රිය කියන්නේ කාටද? යම් කිසි කෙනෙක් අනිත් අය තමන්ගේ යටතට ගන්න නම් ඒ ගන්න කෙනා ඉන්ද්‍ර රජුරු වගේනේ, රජ කෙනෙක් වගේනේ. එයා
ඒ වගේ ඇස කන නාසය දිව ශරීරය මේවට හැම වෙලෙම හිත යටත් වෙනවා. හිත උපදින්න බෑ ඇස කන නාසය දිව ශරීරය මේවා නැත්තම්. ඇස කන නාසය දිව ශරීරය නැත්තම් හිතට උපදින්න බෑ. උත්පත්තියක් ලැබෙනවා කියන්නේ මොකද්ද මේ ලැබෙන්නේ? කෙනෙකුට උත්පත්තියක් ලැබෙනවා කියලා මොනවද ලැබෙන්නේ? ඇස කන නාසය දිව ශරීරයක් ලැබෙනවා. ඇස කන නාසය දිව ශරීරයක්. ඇස කන නාසය දිව ශරීරයක් පහළ වෙනවා. ඇස කන නාසය දිව ශරීරයක් පහළ වෙන්නේ මොන හේතුවෙන්ද? කර්ම හේතුවෙන්. මේ ඇසක් ලැබෙන්නේ කර්මයෙන්. කනක් ලැබෙන්නේ කර්මයෙන්. නාසයක් ලැබෙන්නේ කර්මයෙන්. දිවක් ලැබෙන්නේ කර්මයෙන්. කාය ප්‍රසාදය ලැබෙන්නේ කර්මයෙන්. මොන කර්මයෙන්ද? හැම සත්‍යා තුලම තියෙනවා තෘෂ්ණාව කියන එකනේ. මොන තෘෂ්ණාවද තියෙන්නේ? ප්‍රිය රූප දැකීමේ තෘෂ්ණාව. ප්‍රිය ශබ්ද විඳීමේ තෘෂ්ණාව. ප්‍රිය ගන්ධ විඳීමේ තෘෂ්ණාව. ප්‍රිය රස විඳීමේ තෘෂ්ණාව. ප්‍රිය ස්පර්ශ විඳීමේ තෘෂ්ණාව කියන මේ පස් ආකාර වූ තෘෂ්ණාව ඇති වෙනවා. ඉන්ද්‍රියන්ගේ මෙන්න මේ ඉන්ද්‍රියන්ගේ මේ තෘෂ්ණාව ඇති. ඒ තෘෂ්ණාවෙන් කළ කර්මයෙන් තමයි ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් මේ ප්‍රසාද රූප පහළ වෙන්නේ. ඒකයි උන්වහන්සේ කියන්නේ අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං නාම රූපච්චය සලආයතනං. මේ සලආයතන ඇතුනේ මොකක් නිසාද? අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය. ඒවා එකිනෙකට හේතු වෙලා ඇති උනේ. මම මේ කියන කාරණා මේ පිණුතුල්ලාට පැහැදිලි වෙනවද? පැහැදිලි වෙනවනේ. අන්න සර්වඥන් වහන්සේ මෙහෙම එකින් එකට පහදා දීලා විස්තර කරලා දීලා මොකද්ද මේ පෙන්වන්නේ? මේ කියන මේ නාම රූප දෙකේ අවිජ්ජා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා උපාදාන මේවා තුල මම කියන ආත්ම භාවයක් නැහැ කියන එකයි උන්වහන්සේ පෙන්වන්නේ. මම කියන ආත්ම භාවයක් නැහැ. හැම වෙලේම මේ මම කියලා ඉඳගෙන ඉන්න නැගිටින කතා කරනනේ බලන හොයන රස විඳින දුක් විඳිනනේ. ඔක්කොම කරන්නේ මමනේ නේ. රස විඳින්නෙත් මම, දුක් විඳින්නෙත් මම, හිතන්නෙත් මම, කරන්නෙත් මම, යන්නෙත් මම, එන්නෙත් මම, ඉඳගන්නෙත් මම, නැගිටින්නෙත් මම නේ, නිදාගන්නෙත් මම, අවදි වෙන්නෙත් මම. නමුත් උන්වහන්සේ දේශනා කරනවා මේ මම කියන එක සිතේ මායාවක් මිස ඇත්තටම මේ සිත තුල මම කියලා කෙනෙක් ඇත්තේ නැහැ. මේක හිතේ උපදින මායාවක්. මේ හැම සත්‍යයක්ම කියන්නේ මේ මායාවක්. මේ මායාව පවත්වන්නේ කවුද? මායාව පවත්වන්නේ කවුද? චිත්තය කියන ධර්මතාවය. මේක ධර්මතාවයක්. චිත්තය කියන්නේ ධර්මතාවයක්. දැන් මේ අවකාශයේ රූප පහල කරන්නේ මොනවද? මොනවගෙන්ද? පඨවි ආපෝ තේජෝ වායෝනේ. මේ ග්‍රහඳ ග්‍රහ තාරකා සාගර කාන්තාර මේ ග්‍රහ වස්තුනේ බුද සිකුරු සෙනසුරු ඔය ග්‍රහ වස්තු මේ ගහ කොළ ඇලදොල මේ සත්ත්ව ශරීර මේ සියල්ලම පහළ වෙලා තියෙන මොනවගෙන්ද? පඨවි ආපෝ තේජෝ වායෝ. මේවාද විද්‍යාව හඳුනාගෙන තියෙනවානේ. විද්‍යාව හඳුනගෙන මේවා විද්‍යාවෙන් නොයේ පරිශ්‍රණයන් ලක් කරලා නොයේ විශ්මය ජනක දේවල් නිර්මාණය කරන්නේ මොනවගෙන්ද මේ? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ ශක්තියින් උපයෝගී කරගෙන උන්වහන්සේ දැක්ක මේවා ශක්තියින් වශයෙන් මේ ශක්ති පරම්පරාවක පැවැත්මක්. ඒ පැවැත්ම තුල තමයි මේ මම කියන දෘෂ්ටිය ඇති වෙන්නේ. උන්වහන්සේ පෙන්වා දෙන්නේ ඒකයි. මේක තමන් තුල දකින්නට ඕන දෙයක්. මේක දකින්න බෑ. ඇයි දකින්න බැරි? සිතක් උපදින්නේ අර වේදනාව කියන ධර්මතාවය ඇති කරගෙන. වේදනාව කියන ධර්මතාවය ඇති කරගෙන මිස නැත්තම් සිතකට උපදින්න බෑ. සංඥා කරගෙන ඒක උපදින්නේ. සිත උපදින්නේ සංඥා කරගෙන. රූපයක් දැක්කම සංඥා කරගන්නවා හිත. දැන් රූපයක් චක්කු ප්‍රසාදයේ පහළ වුණාම ඒ රූපය සංඥා කරගන්නවා හිත. ඒ හිත විඳ ගන්නවා. ඒ විඳගෙන උපදින්නේ සිත. සංඥා කරගෙන උපදින්නේ. ඒ රූපේ නැවත හිත දැක්කොත් එහෙම අන්න ඊයේ සංඥා කරගත් ආකාරයට ඒ රූපේ හඳුන ගන්නවා. ඊයේ මම දැක්ක රූපය. ඒ රූපයමයි මේ. ඒ කෙනාමයි මේ. උන් ආත්ම දෘෂ්ටි ඇති වෙනවා. ඒ කෙනා මේ දැක්ක මමමයි මේ. මමයි දැක්කේ කියලා අන්න මම ඊයේ දැක්ක රූපය පිළිබඳ දැන් ඇති වෙන මොනවද? චිත්ත පරම්පරාවක්.
ඊයේ ඇති වුණ ඒ වෙලාව ඒ රූපය දකින්න වෙලාවේ ඇති වුණ චිත්ත පරම්පරාව ඒ වෙලෙම ඇති වෙලා නැති වෙලා ගිහලා ඉවරයි. දැන් ඇති වෙනවා ඊයේ ඒ රූපය අරමුණු කරගෙන ඇති වුණ චිත්ත පරම්පරාවට සමාන චිත්ත පරම්පරාවක් දැන් ඇති වෙනවා. දැන්ම මේක ඇති වෙලා නැති වෙලා යනවා. නමුත් එතන අන්න මම කියන දෘෂ්ටිය චිත්තේ ඇති වෙලා ඒ ඇති වෙන චිත්ත පරම්පරාව මගේ දැකීමක් කියලා මොකද වෙන්නේ? අන්න සක්කාය දිට්ඨිය කියන තත්වයට නැත්තම් ඒ ස්වභාවයටපත් වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඒතර වහන්සේ කිව් විදිහට දැන් වේදනාව ඇති වෙලා වේදනාව කියන්නේ එක් එක්කෙනා දකින්න කියන්නේ ලබා ගන්න වේදනාව අනුව තමයි සංඥාවක් ඇති වෙන්නේ. එහෙමයි නේද? එකටම. ඔය සංඥාව එක් එක්කෙනාට වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ කොහොමද? ඒ තනත්තාට ඒ දේවල් පිළිබඳව පෙර ඇති වෙලා තියෙන සංඥානුව. එතකොට ස්වාමීන් වහන්සේ එකම අරමුණට විවිධ පුද්ගලයන්ට ලබන්නා වූ වේදනාව මත විවිධ වූ සංඥාවක් නැති වෙනවා. අනිවාර්යයෙන්ම. දැන් 10 දිනකට ඇති වෙන්නේ එක කාරණයක් පිළිබඳව සංඥා 10ක්. 100කට සංඥා 100ක්. ලක්ෂයකට සංඥා ලක්ෂයක්. කෝටියකට සංඥා කෝටියක්. එක්කෙනාටම එක් වාරවලදී ඇති වෙන්නේ එක එක සංඥා. මේ සංඥාව තමයි අර පෙර සිතේ ඇති වෙච්චි මොනවද කියන්නේ? ලකුණු. රූපයක් පිළිබඳ ලකුණු ඇති වෙනවා. ලකුණු කියන්නේ මොනවද? සංඥාව කියන එකනේ. සංඥාව හඳුනා ගන්න යම්කිසි ලකුණක් සිතේ ඇති වෙනවා. සංඥාව කියන්නේ ඒකට. කර්ම විපාක. මේ කර්ම විපාකත් එක්ක මේ වේදනා සංඥා සංකාර ඇති වෙන්නේ කර්ම විපාක වශයෙන්. මේ වේදනාවක් ඇති වෙන්නේ කර්ම විපාක වශයෙන්. චක්කු ප්‍රසාදේ රූපයක ඡායාව පහළ වෙලා සැප වේදනාවක් ඇති වෙන්න හේතුුනේ කර්මය. ඒ චිත්තය පහළ වුණේ කර්මයෙන්. රූපයක ඡායාව චක්කු ප්‍රසාදයේ පහළ වෙලා එතන ඇති වුණා නම් සැප වේදනාවක්. ඒ සැප වේදන ඇතුනේ පෙර චිත්තය ඇති වුණු කර්මයක බලයෙන්. මොන කර්මයක බලයෙන්ද? කුසල කර්මයක බලයෙන්. රූපයක් දැකලා දුක් වේදනාවක් ඇති වුණා නම් ඒ ඇති උනේ ඒ චිත්තේ පහළ වුණේ මොනසේ හේතු නිසාද? පෙර කර්මයක විපාක චිත්තයන් වශයෙන්. ඒක මේ විපාක වශයෙන් තමයි මේ චිත්තයන් පහළ වෙන්නේ. මේ සිත් පහළ වෙන්නේ විපාක වශයෙන්. විපාක කියන්නේ මොනවද? සිතක් ඇති වෙලා නැති වෙලා යනවා. ඒ සිත ඇති වෙලා නැති වෙලා යන්නේ මතු සිත් උපදවන ශක්තියක් ඇති කරගෙන. මං කියවනේ සිතක ආවුෂය චිත්තක්ෂණයයි. එතකොට මේ සිතක් උත්පාද තිති භංග වශයෙන් ඇති වෙලා නිරුද්ධ වෙලා යන්නේ මතු සිත් උපදවන ශක්තියක් උපදවගෙන ඒ ශක්තිය චිත්තයට බලපවත්වාගෙන චිත්තේක ඇති වුණු ඒ වේදනා සංඥා සංකාර මේ ධර්මත් එක්කයි චිත්තය ඇති වෙන්නේ. ඒව නැතුව සිතට හට ගන්න බෑ. දැන් වතුර කියන එකේ දියාරු ගතිය ගලායන ගතිය වෙන් කරන්න බෑනේ. අන්න ඒ වගේ ගති ටිකක් මේ උන්වහන්සේ පෙන්වා දෙන්නේ මේ වචන වලින්. පස්ස වේදනා සංඥා චේතනා කියන්නේ ඒකයි. මේ සිත කියන ධර්මතාවයේ හැඩයක් රූපයක් නැති මේ ධර්මතාවය උන්වහන්සේ අවබෝධ කරගෙන පෙන්වා දෙනවා. මෙන්න මේක මිස මේ සිත තුල ආත්මයක් නැහැ. මේ ආත්මයක් කියන එක මේ හිතෙන් මවාගත්ත නිසා තමයි ඇසේ කනේ නාසයේ දිවේ ශරීරයේ මේ දකින අහන බලන දේවල් එක්ක මම කියන දෘෂ්ටියෙන් ඇලෙන්නේ ගැටෙන්නේ. ඒ ඇලීම ගැටීම නිසා තමයි මොකද ඒ චිත්තේම හටගන්නේ මොකද්ද? කර්මය. මේ කර්මය කියන්නේ චේතනාව. චේතනාවත් එක්ක චේතනාවනේ. ඒ චේතනාවට අනුව නැවත ඉදිරියට මොකද වෙන්නේ? චිත්ත පරම්පරාවන් පහළ වෙනවා. ඒක ප්‍රිය රූපයක් ඇහැට ගෝචර වෙනවා කියන කාරණය හොඳ දෙයක්ද නරක දෙයක්ද? රූපයක ඡායාව අපි හොඳ නරක දෙක පැත්තකින් තියමුකෝනේ. රූපයක ඡායාව චක්කු ප්‍රසාදයේ පහළ වෙලා එතන චිත්ත පරම්පරාවක් ඇති වෙනා කියන එක හොඳ දෙයක්ද නරක දෙයක්ද? සංසාරයේ ගෙන යන දෙයක්. සංසාරයේ ගෙන යන්න හේතු වෙන දෙයක්. අරමුණක් අරගෙන චිත්ත පරම්පරාවක් උපදිනවා කියන්නේ සංසාරයේ පවත්වන හේතුවක්. අන්න සර්වඥන් වහන්සේ දේශනා කරනවා හැම සිතක්ම ඇති වෙලා නැති වෙලා යන්නේ මතු චිත්තයන් පහල කරන ශක්තියක් එක්ක. මතු ඵල උපදවන ශක්තිය. ඵලය කියන්නේ මතු යමක් හට ගන්නවා කියන්නේ ඵලය කියන්නේ ඒකනේ. මතු යමක් හට ගන්න ශක්තියක් තියෙනවා. මොකද තියෙන්නේ? සිතේ තියෙනවා. මතු ඵල හට ගන්නවන ශක්තියක් තියෙනවා. මොකේද? චිත්තයේ තියෙනවා. තව තියෙනවද ඒක මොනවද? තව දෙයක තියෙන මොනවද? බීජවල තියෙනවා.
ගස් හට ගන්නා බීජ තියෙනවනේ. ගස් හට ගන්නා බීජවලක් තියෙනවා. අන්න ඒ ධර්මතාව. මේක ධර්මතාවයක් මේක. සිතක් ඇති වෙලා නැති වෙලා යන්නේ මතු සිත් උපදවන ශක්තියක් එක්ක ඒක ධර්මතාවයක්. ඒ කවුරුවත් කරන දෙයක් නෙමෙයි. මේ ලෝකයේ පැවැත්මේ ස්වභාවය මේකයි. ලෝකයේ පැවැත්ම කියන්නේ මේ සත්‍ය මෙන්න මේ සත්ත්‍ය නාම රූපනේ සත්ත්‍ය සහ සත්ත්‍ය නොවන මේ වාගේ පැවැත්මත් එක්කයි මේ ලෝකය කියන එක පවතින්නේ නේ. එතකොට මේ ලෝකය උන්වහන්සේ දේශනා කරන්නේ කවුරුවත් මවාපු එකක් නෙමෙයි. මේක ඉබේ ඇති වුණ එකක් නෙමෙයි. ඉබේ ඇති වෙලා ඉබේ පවතින එකක් නෙමෙයි. එහෙනම් මේ ලෝකය කියන එක පවතින්නේ හටගන්නේ මොන හේතුවක් නිසාද? ඒ දේවල් පහළ කරන හේතු නිසා. වැස්ස ඇති වෙන්නේ වැස්ස ඇති කරන හේතු නිසා. හේතු සකස් වුණ නිසානේ. නැත්නම් වැස්සක් ඇති වෙන්නේ නැහැ නේ. අන්න ඒ වාගේ මේ දුක්ඛ ස්කන්ධය. මොකද දුක්ඛ ස්කන්ධය කියන්නේ? ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. මෙන්න මේක නෙමේ හේතුවනේ. අපි ගාව තියෙන දුකනේ අපිට නැති කරගන්න ඕනනේ. අපි හැමදෙනාම පිළින කායික දුක මානසික දුකනේ පීඩාවනේ. හැම වෙලෙම ඇති වෙන්නේ චිත්ත සංතාපමයිනේ. මොනතරම් හිත සතුටින් තිබ්බත් ස්වල්ප වෙලාවක් ගියාම ඒ සතුට නැති වෙලා ගිහිල්ලා ඉවරයිනේ. ඊට පස්සේ ඇති වෙන්නේ දුක ශෝකය කනගාටුව එපා වීමනේ. අප්‍රසන්න භාවය තනිකම පාළුව අසරණකමනේ. බය මේ වගේ දේවල් නෙන්නේ නේ. ඒතර උන්වහන්සේ දේශනා කරනවා ඇයි මේවා එන්නේ? මේවා එන්නේ ඇයි? මේ චිත්ත සංතානයේම ඇති වෙන මම කියන ආත්ම දෘෂ්ටිය නිසා. වැස්ස වැහලා පායලා ගියට කවුරුත් අඬන්නේ වැළපෙන්නේ නැහනේ. අඬනවද? නෑනේ නේ. ඒ වාගේ පෙර හේතු නිසා මේ සත්පුද්ගල ප්‍රාත්මක් තියෙනවා මම කියලා. ඒක ඇතිනවා මම කියලා. නේ මම කියලා ගත්ත ගමන් එතන ඇති වෙන දුක කියන එක. රහතන් වහන්සේට දුකක් නෑ. ඇයි? රහතන් වහන්සේට තියෙන කර්ම විපාක. රහතන් වහන්සේට කුසල කර්ම විපාක කුසල විපාක අකුසල විපාක වශයෙන් සැප දුක උපදිනවා. නමුත් රහතන් වහන්සේ මම කියලා ගන්නෙ නෑ. රහතන් වහන්සේ මම කියලා කිසි දෙයක් ගන්නෙ නෑ. එහෙනම් රහතන් වහන්සේ දකින්නේ මොනවද මේ? සංස්කාර પરම්පරාවක් ඇති වෙලා නැති වෙලා යනවා දකින්නවා. වේදනා සංඥා සංකාර විඥාන මේ પરම්පරාව ඇති වෙලා නැති වෙලා යනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන. මේ මම කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන પરම්පරාවක් ඇති වෙලා නැති වෙලා යනවා. මේ හැම ක්ෂණයක් පාසාම මේ ශරීරේ රූප උපදිනවා. ක්ෂණයක් පාසා සිත් උපදිනවා. හේතු නිසා මේ ඒ මොහොතේ උපදින රූප ඒ මොහොතේ උපදින සිත් මේවා එකක් වශයෙන් ආත්මයක් වශයෙන් සත්වයක් වශයෙන් පුද්ගලයෙක් වශයෙන් මෙන්න මේ විඥාණය ඇති වෙනවා සංඥාව. අන්න සංඥාව කියන එක ඇතිවෙනවා ආත්ම සංඥාව. ආත්ම සංඥාව ඇති වෙන්නේ ඇයි? සිත උපදින්නේ වේදනාවත් එක්ක සංඥාවත් එක්ක චේතනත් එක්ක. එතකොට හැම රූපයකම හැම ශබ්දයකම හැම ගන්ධයකම හැම රසයකම හැම ස්පර්ශයකම හැම සිතුවිල්ලකම තියෙනවා සිත පිනවන ගතියකුත් තියෙනවා සිත තවන පෙළෙන ගතියකුත් තියෙනවා සිත මධ්‍යස්ථ කරන ගතියකුත් තියෙනවා හැම අරමුණකම තියෙනවා යම් කිසි රූපයක් හරි ශබ්දයක් හරි ගන්ධයක් හරි රසයක් හරි ඉන්ද්‍රියන්ට විශේෂ වෙලා විඥාන પરම්පරාවක් ඇති වුනහම ඒ විඥාන પરම්පරාව ස්වභාවයෙන්ම ඒ අරමුණේ එක්ක හොඳ බව නැත්තම් නරක බව නැත්තම් මධ්‍යස්ථ බව කියන මේ තුන් ආකාරයෙන් එකක් සංඥා කරගෙනයි උපදින්නේ. අන සංඥාව කියන්නේ ඒකට. සංඥා කරගන්න මේ හොඳයි කියලා සංඥා කරගන්නවා. දැන් කෙනෙක් ඇසුරු කරන කෙනෙක් ඒ ඇසුරු කරන්න මේ පුද්ගලයා ගැන ගන්නෙ මොනවද? සංඥා ගන්නවා. කෙනෙක් දැක්කාම කෙනා ගැන සංඥා ගන්නවා. ඒ සංඥා ගන්නෙ මොනවත් එක්කද? වේදනා සංඥා චේතනත් එක්ක. සංඥා ගන්නවනේ. ඒ සංඥා තමන් ප්‍රිය වශයෙන් ගත්තොත් ඒ චේතනාව තියෙනවා ප්‍රිය චේතනාවක් තියෙනවා. ප්‍රිය ආකාරයෙන් ඒ චේතනාව ක්‍රියා කරනවා. අප්‍රිය ආකාරයෙන් ගත්තොත් අප්‍රිය ආකාරයෙන් චේතනා ක්‍රියා කරනවා. මම කියව කාරණේ පැහැදිලුණාද? පැහැදිලුණානේ? දැන් කෙනෙක් දැක්කොත් එහෙම එකපාරට ඒ පුද්ගලයා පිළිබඳ ඇති වෙන්නේ මොනවද? වේදනා සංඥා සංකාර. වේදනාවක් ඇති වෙනවා. ප්‍රිය වේදනාවක් ඇති වෙනවනේ. ප්‍රිය වේදනාව නිසා ප්‍රිය චේතනාවක් ඇති වෙනවා.
ඒ ප්‍රිය වේදනාව නැවත නැවත ලබන්න චේතනාව ඇති වෙනවා. පුද්ගලයෙක් පිළිබඳ ප්‍රිය වේදනාවක් එක්ක සිතක් උපදුනා නම් ඒ සිතේ ඇති වෙන මොකක්ද ඇති වෙන්නේ? චේතනාව. ඒ ප්‍රිය භාවයේ නැවත විඳින්න කැමැත්ත ඇති වෙනවා. චේතනාව කිය එකයි. කැමැත්ත ඇති වෙනවනේ. ඒ විඳීම සඳහා ඒ චේතනාවත් එක්ක නොයේ ක්‍රියාවන් සිද්ධ කරනවා. සිතෙනුත්, කයනුත්, වචනේනුත්. ඇයි? අර වේදනාව දිගට පවත්ව ගන්න, ඒ වේදනාව ලැබෙන දේ Tamanට ලං කරගන්න, Taman අයිති කරගන්න ඔන්න චේතනාව ඇති වෙනවා. ඒ ලං කරගන්නා චේතනාව ඇති උනේ සිතත් එක්ක ඉපදුන වේදනාව නිසා. ඒ වේදනාවත් එක්ක ඇති වුණු ප්‍රියභාවය නිසා, ප්‍රිය චේතනාව නිසා. ඒ වේදනාව නැවත විඳින්නට සිතේ ඇති වෙන ආකර්ෂණීය භාවයටයි ලෝභය කියලා කියන්නේ. සිත ආකර්ෂණය වෙනවා මේ වේදනාව නැවත විඳින්න. ඒකයි ලෝභය කිව්වේ ඒකයි. සිතක ලෝභය ඇති වෙනවා කිව්වේ ඒකයි. ඒ වේදනාව විඳීම සඳහා Tamanට යම් බාධකයක් එනවා නම් ඒ පිළිබඳ ඇතුළ මොකද්ද? ද්වේෂය එනවා. ඒ බාධක අයින් කරන්න චේතනාව ඇති වෙනවා. එක්කෝ බනින්න, එලවන්න, ගහන්න, මරන්නත් චේතන ඇති වෙනවනේ. අන්න චේතනා සකස් වෙනවා. ඒ අනුව ඒවා ක්‍රියා සිද්ධ වෙනවා. රූප උපදිනවා. මේ ශරීරයේ රූප උපදිනවා. ක්‍රියා කරනවා කියන රූප උපදිනවා චේතනාවත් එක්ක. චේතනාවෙන් කරන්නේ දැන් චේතනාව කියන ධර්මය ඇති වෙන්නේ මොකක් එක්කද? සිතත් එක්ක එකටම ඇති වෙන්නේ වේදනා, සංඥා, චේතන. තව ගොඩක් දේවල් ඇති වෙනවා. ඒවා අපි විස්තර කරනවා. ප්‍රධාන කාරණා තමයි වේදනා, සංඥා, චේතනා, විඥානනේ. ඒකයි උන්වහන්සේ මේ ටික ගත්තේ. අර චෛතසික 52කින් ගත් වේදනා, සංඥා, චේතනා, සංකාර කියන චේතනායනේ. චේතනා ගත්ත චේතනා. අයි මේවා තමයි සංසාරේ පවත්වන්න ප්‍රධාන බලවත් ධර්මතාවෙන්නේ. වේදනා, සංඥා, සංකාර. සත්වයෝ දේවල් වලට පුද්ගලයන්ට ඇලෙන්නේ ඇයි? ඒ පුද්ගලයන් නිසා, ඒ දේවල් නිසා හිතට දැනෙන සැප වේදනාව නිසා. වේදනාවට ඇලෙන්නේ. ඒ සංඥාවෙන් ගත්ත නිසා, මේක සුභ සංඥාවෙන්, සැප සංඥාවෙන් ගත්ත නිසා ඒ සැප වේදනාව දැනෙන්නේ. එතකොට ඒ සැප වේදනාව නැවත විඳින්න අර ඒ සැප වේදනාව ඇති කරපු දේ තමන් සතු කර ගැනීමේ ආශාව ඇති වෙනවා, චේතනාව ඇති වෙනවා. ඒ අනුව සිත ක්‍රියා කරනවා. ඒ අනුව සිත ඒ චේතනාව අනුව ශරීරය ක්‍රියා කරනවා. වේදනාවෙන් කරන්නේ මොකද්ද? වේදනාව කියන්නේ මොකද්ද? ඒ අරමුණ විඳිනවා. විඳිනවා කොහොම තේරෙනවන්නේ? විඳිනවා කියන්නේ සැපවියක් වශයෙන් විඳිනවා ඒක. වින්දනීය භාවයක් තියෙනකනේ. ආස්වාදනීය භාවයක් තියෙනවා. විඳිනවා කියන්නේ ඒක ආස්වාදනීයයි. හිතට ආස්වාදනීයයි. හිතට ආස්වාදයක් ඒකනේ. එකෙන් හිත පිනවනවානේ. නැත්තම් අනිත් පැත්ත හිත පෙළනවා. අනේක දුක්ඛ වේදනාව ඒක. ඒක කියන්නේ මොකද්ද? දුක්ඛ වේදනාව. කායික වැටුනොත් මේක දුක්ඛ වේදනාව. මානසික ඇතුනොත් ඒක දෝමනස්ස වේදනාව. මානසික වැටි වෙන දුක්ඛ වේදනාව. මානසික දුක්ඛ වේදනාවනේ. අපි කාටත් හුරුනේ මානසික දුක්ඛ වේදනාවනේ. මානසික දුක්ඛ වේදනාව නොවිඳින කෙනෙක් ඉන්නවද? නෑ, හැම කෙනාම මානසික දුක්ඛ වේදනාවෙන් බොහෝ පිළිනවා. ඇයි ඒ පිළින්නේ? මොකක් නිසාද? අර මම කියන දෘෂ්ටියත් එක්ක සිතේ ඇතිවෙන නොඑක් පහළ වෙන ඒ වේදනා, සංඥා, සංකාර අනුව නොඑක් ධර්මතා නිසා ඒවා හරියට බලපාන අධ්‍යාපනය බලපානවා කෙනෙකුට. අධ්‍යාපනය හොඳ සංඥා ඇති වෙන්න බලපානවා. ආගම ධර්මයේනේ. අපි හැම දිනාටම ආගම ධර්මයක් ඕන කරනවා. මොන බලපල්ගම් කාරකම් තියෙන කෙනෙක් වුණත් කරදරයක් වුණ වෙලාවට අර පාරේ හිඟන්නෙකුට අත දික් කරනව නේද? අහන්න තමන්ගේ අනාගතයට හේතුව මොකද්ද මට වෙලා තියෙන්නේ මොකද්ද මේ කරදරේ කියලානේ. එහෙම වෙනවනේ. මල් වට්ටියක් උස්සන යනවනේ පිළිමියක් ගාවට ගිහිල්ලානේ. අන්න අසරණ වෙනවා. බැගෑපත් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? ආන්න මම කියන දෘෂ්ටියට වැටුනහම මේ සිතේ ඇති වෙන මම කියන මායාවට වැටුනහම එහෙම වෙන්නේ. සිත ඇති වෙනකොටම නැති වෙනවා. සිතේ යථාර්ථය මොකද්ද? සිතේ යථාර්ථය මොකද්ද? ඇති වෙනකොටම නැති වෙනවා. ඒ නිසා හැම සිතක් පාසාම හිතට දැනෙන දෙයක් තියෙනවා. මොකක්ද දැනෙන දේ? භය කියන එක. සැප වේදනාව උපදවගෙන සිතක්, සැප වේදනාව ඇති කරගෙන සිතක් උපදින එක සැපයක්. සැප වේදනාව උපදවගෙන සිතක් උපදින එක සැපයක්. සිත නිරුද්ධ වෙන එක සැපයද දුකද?
දුක. ප්‍රිය වේදනාව ප්‍රිය සංඥාව අරගෙන සිතක් ප්‍රිය චේතනාව අරගෙන සිතක් උපදිනවා නම් ඉපදුන සිත ස්වල්පයකින් නැති වෙලා යනවා නම් ඒක දුක. එනනම් චිත්තක්ෂණයක් පාසා දුක කියන එක තියෙනවනේ නේ නැද්ද? තියෙනවා. චිත්තක්ෂණයක් පාසා දුක කියන එක තියෙනවා. දුක් වේදනාවේ ඇතිවීම සැපයක්ද දුකක්ද? දැන් කිව්වනේ ප්‍රිය වේදනාවේ ඇතිවීම සැපයක් කියලානේ. දුක් වේදනාවේ ඇතිවීම දුක. නැතිවීම සැපයක්. අන සැපයක්. දුක් වේදනාව ඇතිවීම දුකක් නැතිවීම සැපයක්. මෙන්න මේ දෙක තමයි සත්‍යයට දුක ඇති කරන හේතු. මේක තමයි දුක ඇති කරන දුක කියන්නේම මෙන්න මේකට. සර්වඥන් වහන්සේ දේශනා කරන මේ ලෝකය කියන්නේ මොනවද? ලෝකය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ විඥාන. මේ ලෝකය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ විඥාන. සත්‍යයන්ගේ ශරීර මේ සීළු මේ රූප ග්‍රහතාරක ඉරහඳ මේ ගහකොළ සාගර කාන්තාර මේ හැම මේ පුරා කුඹික පව ශරීරය ඇති කරන්නේ මොනවාගෙන්ද? පඨවි ආපෝ තේජෝ වායෝ. මේ ඉරහඳ ග්‍රහතාරකාත් පව පඨවි ආපෝ. මේ කණුවයි මේ ශරීරයේ වෙනසක් නැහැ. කණුවේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ, ශරීරයේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. කණුව ඒ කණුව වෙලා තියෙන්නේ ඇයි? ඒ කණුවේ පහළ වෙන රූපයන්ගේ තියෙන මේ පඨවි ආපෝ තේජෝ වායෝ සංයෝග වෙලා තියෙන ප්‍රමාණයට අනුව. මේ ශරීරය වෙනස් වෙලා තියෙන මේ සංයෝග වෙලා තියෙන ප්‍රමාණයට අනුව. ආපෝ ගතිය වැඩි නම් දියාරුයි. අන්න ඒ වගේනේ. ඒ නිසා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ මේ අවකාශයේ පහළ වෙන මොනවද? ධර්මතා. මේ අවකාශයේ පහළ වෙන ධර්මතා තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ. මේක කවුරුවත් මැව්වාත් නෙමෙයි, දිව්‍යෙක් මැව්වාත් නෙමෙයි. මේවා මේ අවකාශයටම අයිති ධර්මතා, ශක්තියින්. අවකාශයටම අයිති ශක්තියින් මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ. මේ ශක්තියින් හැම වෙලේම අවකාශයේ පවතින්නේ කොහොමද? වේගයෙන් ඇති වෙමින් නැති වෙමින්. කිසිම ශක්තියකට පුළුවන්කමක් නැහැ ඇති වෙලා දිගට නැති නොවි පවතින්නේ. එහෙමනම් ශක්තියක් වෙන්නේ නැහැ ඒක. මේ ලෝකේ ගත්තාම මේ රූප ආදී ගත්තාම පුංචි අංශු ශක්ති අංශුනේ. ඒ ශක්ති අංශු වල ඇතිවීමක් නැතිවීමක් තමයි මේ රූප වශයෙන් දැනෙන්නේ. හිතට දැනෙන්නේ. හිත ගන්නවා රූප වශයෙන්. රූපයක වර්ණ ධාතුවයි සිතට විශේෂ වෙන්නේ. වර්ණ ධාතුව විශේෂ වුණාම මොකද වෙන්නේ? නොයේක් හැඩතල ඇති රූප වශයෙන් හිතට දැනෙනවා. සත්‍යෝ දැනෙනවා නිකන් හැඩතල ඇති රූප වශයෙන් දැනෙනවා හිතට. ඒක දැනීමක් විතරයි. දැනීම මාත්‍රයක්. සිත ඇති වෙනකොට නැති වෙලා යනවා. රූපය දැක්කා නෙවෙයි, රූපයේ ඡායාවක් ඇති උනේ චක්කු ප්‍රසාදේ. ඒ ඡායාව අසුරු කරගෙන සිතක් ඉපදුනේ. රූපය දැක්කා නෙමෙයි. රූපය කියන එක බලන්න බැරි දෙයක්. රූපය කියන්නේ මොකක්ද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ශක්තියින් උස්සන්න වෙමින් දුර්වල වෙමින් නැවත පහළ වෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ශක්තියින් එකින් එක උස්සන්න වෙනවා, එකින් එක දුර්වල වී පැවතීමටයි රූප කියලා කියන්නේ. රූප කියලා ද්‍රව්‍ය වශයෙන් පවතින දෙයක් නෑ කියලා උන්වහන්සේ පෙන්වා දෙනවා. හැම වෙලෙම සිද්ධ වෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා මේවා පඨවි ආපෝ තේජෝ වායෝ ශක්තියින් උස්සන්න වෙනවා, දුර්වල වෙනවා. ඒ හැර රූපයක් කියලා දෙයක් උන්වහන්සේ කියනවා. එහෙම දෙයක් නෑ. රූප කියලා දෙයක් නෑ. රූපය කියන්නේ විපරිණාමයටපත් වීම. රුප්පතිතිකෝ භික්කවේ රූපං. වෙනස් වෙනවා. පරිවර්තනය වෙනවා. මොකද්ද පරිවර්තන වෙනස් වෙන්නේ? විපරිණාමයටපත් වෙනවා. මොනවද විපරිණාමයටපත් වෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ. අත උස්සනවා කියන්නේ මොනවද? මේ අතක් ඉස්සුවේ නෑ. පඨවි ආපෝ තේජෝ වායෝ දුර්වල වුණා, උස්සන්න වුණා විතරයි උනේ. ඒක තමයි මේ ඇහැට විශේෂ කරගත්තේ වර්ණ රූපය සහ ගත්ත සංඥාත්තික අතක් ඉස්සුවා කියලා. ඒතර මෙන්න මේ වාගේ ශක්තියින් තියෙන ශක්තියින් කියලා කියන්නේ ක්ෂණයක් පාසා ඇති වෙලා නැති වෙලා යන බලවේග. එහෙම නැත්නම් බලවේගයකට පවතින්න බෑ. එහෙනම් මේ අවකාශයේ යම් දෙයක් පහළ වෙනවාද ඒ පහළ වෙන හැමදේම ක්ෂණයක් පාසා ඇතිවීම නැතිවීම නිසා තමයි පවතින්නේ. නැවත පහළ වෙවි පවතින්නේ. ඇති වෙලා නැති වෙලා යනවා. කියන්නේ නැවත පහළ වෙන දෙයක් නැහැ නේ. පහළ වෙන දේ එහෙම තියෙනවනේ. එහෙම මේ පහළ වෙලා සදාකල් පවතින දෙයක් කවදාවත් කිසිම දෙයක් මේ අවකාශයේ නැහැ කියලා උන්වහන්සේ පෙන්නනවා.
පඨවි ආපෝ තේජෝ වායෝ කියන වේග මේ අවකාශයේ ඇති වෙලා නැති වෙලා යනවා කියවනේ නේ. ඒවා මොනවද කිව්වේ? ශක්තියින් බලවේග. ඒත් එක්කම තවත් පවතින ශක්තියක් තමයි විඥානය කියලා කියන්නේ. විඥානය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වාගේ අවකාශයටම අයත්ව පහළ වෙන තවත් ශක්ති පරම්පරාවක්. විඥානය කියලා කියන්නේ. විඥානය කියලා කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ශක්තියින් කවුරුවත් මැව්වේ නැහැ. මේවා අවකාශයටම අයිති ශක්තියින් වාගේ විඥානය කියන්නේ මේ අවකාශයටම අයිති ශක්තියක්. කවුරුවත් මෞපිකක් කවුරුවත් ඇති කරපයක් නෙවෙයි, අවකාශයටම අයිති ශක්තියක්. මොකද මේ අවකාශය කියන්නේ? අවකාශය කියන්නේ මොකද්ද? මේ පඨවි ආපෝ තේජෝ වායෝ තියෙන මේ අවකාශය කියන්නේ මේ හිස් ඉඩ තුලනේ නේ. පඨවි ආපෝ තේජෝ වායෝ මේකට පවතින්න බෑනේ මේ අවකාශය නැත්තම්. නේ අවකාශය කියන්නේ යම්කිසි හිස් ඉඩක්. ඒ ඉඩ තුල තමයි මේවා පහළ වෙන්නේ. මොනවද පහළ වෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ විඥාන. ලෝකය කියන්නේ මේකට. සංසාරය කියන්නේ මේකට. සංසාරය කියන්නේ මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ විඥාන මේ වාගේ පරම්පරා පැවැත්මටයි ලෝකය කියලා කියන්නේ. සංසාරය කියන්නේත් මේකට. නාම රූප කියන්නේත් මෙන්න මේ දෙකේ පැවැත්මටයි. වෙන මොකුත් නෙවෙයි. එතකොට සර්වඥන් වහන්සේ දේශනා කරනවා මේ අවකාශය පඨවි ආපෝ තේජෝ වායෝ වාගේ යම්කිසි ශක්තියකින් හැදුන දෙයක් නෙමෙයි. ඒක අමුතුවෙන් කියන දෙයක් නෑ නේ. මේ අවකාශයේ යම්කිසි දෙයකින් හැදුනා මේක ස්වභාව වූ ධර්මතාවයක්. අවකාශය කියන එක. මේ අවකාශයේ පස්සේ පහළ වුණා කියන්න බෑනේ නේ. මේක ඉස්සලා පහළ වුණේ පඨවි ආපෝ තේජෝ වායෝ ඉඩක් ඕන හින්දා අවකාශයේ පස්සේ පහළ වුණා. එහෙම කියන්න බෑනේ අවකාශය ගැන නේ. එහෙම හිතන්න පුළුවන්ද? බෑනේ. මේ අවකාශය කවදත් සදාකාලික ධර්මතාවයක් තමයි හිතට වැටහෙන්නේ අවකාශය. සර්වකාලී නෑනේ. මේක ඇති වුණ කාලෙකුත් නෑ පහළ වුණ කාලෙකුත් නෑ. මේක ස්වභාව වූ ස්වභාවයක්. එතකොට උන්වහන්සේ පෙන්වා දෙන්නේ මොකක්ද? උන්වහන්සේ පෙන්වා දෙන රහස මොකක්ද? ඒ වාගේ මේ අවකාශයේ පහළ වෙලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ විඥාන මේ වගේ ආරම්භයක්. මේ වගේ ආරම්භයක් නෑ. සංසාරේ මුල පේන්නේ නෑ කිව්වේ නිසා. සංසාරේ මුල මේ අනමතක් ගෝයම් භික්කවේ සංසාරෝ පුබ්බෝ කෝටින පඤ්ඤායති. මේ කෙල මුල පේන්නේ නැහැ. ඇයි මුල පේන්නේ නැත්තේ? මුලක් කියන්න හොයන්න නැහැ. මුලක් නැහැ. මේ කවදා කවුරු ඇති කළාද? ඇති කරපු කෙනෙක් නැහැ. ඇති කරපු කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනත් නිර්මිත වෙලා ඉන්නේ මොකෙන්ද? පඨවි ආපෝ තේජෝ වායෝ විඥානමයි. මේ ලෝකේ මවන්න පුළුවන් කෙනෙක් මේ ලෝකයේ කියන මේ අවකාශය ඇතුලේ ඉන්නවා නම් එයත් හැදිලා තියෙන්නට ඕනේ පඨවි ආපෝ තේජෝ වායෝ විඥාන මේ ටිකෙන්මයි. මේ ටික හැර මේ අවකාශයේ වෙන දෙයක් වෙන ආත්මයක් වෙන බ්‍රහ්මයක් වෙන දෙවියෙක් ඊශ්වරයක් උන්වහන්සේට එදා සර්වඥතා ඥාණයට පෙනුනේ නැහැ. සර්වඥතා ඥාණයට උන්වහන්සේට පෙනුනේ නැහැ. එදා උන්වහන්සේ දැක්කේ මොකක්ද? පඨවි ආපෝ තේජෝ වායෝ විඥාන මෙන්න මේ પરම්පරාව පවතිනවා. මේ પરම්පරාව තුලම තමයි මේක පවතින ශක්තිය නැවත නැවත ඇති වෙන්නේ. ඒ ඇතිවීම තුල තමයි පහළ වෙන්නේ මොනවද? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසේ. හැර මේක මේ මහා බ්‍රහ්මයාම වනවා නෙමෙයි. මහා බ්‍රහ්මයාගේ කැමැත්ත හැටියට දුක සැප ලැබෙනවා නෙමෙයි. එහෙමනේ කල්පනා කළේනේ. උන්වහන්සේ බැලුවේ මේ කියන කතාව ඇත්තද? සිද්ධාර්ථයන් වහන්සේ ගියේ ඒකයි හොයාගන්නනේ. සිද්ධාර්ථයන් වහන්සේ ගියේ දිව්‍යයන්ට යාඥා කරනවා. ඒ කාලේ අනුව පරිසරයේ තිබිච්චනේ යාග හෝම පවත්වන. ඇයි මේ? අපට සදාකාලික ආත්මයක් ලබා දෙන්න. ජරා මරණ නැති තැනක් අපිට කොහෙද තියෙන්නේ? කවුද දෙන්නේ කියන එකනේ හැම කාලෙම හෙව්වේනේ. යටීතේ එහෙම හෙව්වේ. එහෙමනම් උන්වහන්සේ බැලුවා මම මේකට හරියටම හොයාගන්නවා ගිහිල්ලා බැලුවා මේකට කිසිම තැනක නැහැ නියම උත්තරයක්. හැම තැනම තියෙන මුලාව. හැම තැනම කියන්නේ දිව්‍යයන් වහන්සේ මේ ලෝකේ මැව්වා. හොයාගන්න දිව්‍යෙකුත් නැහැ. දිව්‍යයන් වහන්සේ මැව්වනම් ඇයි මේ තරම් දුකෙන් පිරිච්ච ලෝකයක්? දිව්‍යයන් වහන්සේ මවන්නේනේ. සදාකාලී ලෝකයක් මැව්වේ නැත්තේ ඇයි නේද? අන්න උන්වහන්සේ හොයාගෙන යද්දී උන්වහන්සේ දැක්කා මේ ලෝකේ මවන්නේ කවුරුවත් මැව්වා නෙවෙයි. මෙන්න මේ ලෝකයේ ස්වභාව වූ ධර්මතාවයක් මේක.
ඒ ධර්මතාවයේ තුල බය සකස් වෙන්නේ මොනවද? අවිද්‍යාව, තෘෂ්ණාව. මෙන්න මේ විඥානයත් එක්ක සකස් වෙන ධර්ම ටික තමයි අවිද්‍යාව, තෘෂ්ණාව. මෙන්න මේ ටික. විඥානයත් එක්කම සකස් වී පරිවර්තනය වෙවීම එන ශක්ති පරම්පරාවක් මෙන්න මේ අවිද්‍යාව, තෘෂ්ණා ආදිය. එහෙමනම් මේ අවකාශයේ පහළ වුණ කාලයක් නෑ වාගේ, ආරම්භයක් නෑ වාගේ, පඨවි ආපෝ තේජෝ වායෝ මේ ශක්තියින්ගේ පහළ වීමේ ආරම්භයකුත් නෑ. මේ අවකාශයේතම ස්වභාව වූ ධර්මතා හැටියට පහළ වෙමින් ඇතිවීමෙන් නැතිවීම පවතින ශක්තියින් අවකාශයටමයි තියෙන්නේ. විඥානය කියන්නේ තන්නේ වාගේ අවකාශයටම අයත්ව අවකාශයේම ඇති වෙලා නැති වෙලා යන පරම්පරා වශයෙන් පවතින ශක්තියක් විඥානය කියන්නේ. ඔන්න උන්වහන්සේ හොයාගත්තා. මොකද්ද හොයාගත්තේ? මේ විඥානය පඨවි ආපෝ තේජෝ වායෝ මේවත් එක්ක එකතු වෙලා හදනවා. මොකද්ද හදන්නේ? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව. මේක හදන්නේ කවුද? මේ විඥාණයෙම ඇති වෙන ශක්තියක්. මොකක්ද ඒකට කියන්නේ? තෘෂ්ණාව. තෘෂ්ණාව නැමැති වඩුවා මං හොයාගත්ත කියලා කිව්වනේ නේ. උන්වහන්සේ කිව්වා තෘෂ්ණාව නැමැති වඩුවා මං හොයාගත්තා. මේ තෘෂ්ණාව නැමැති වඩුවා කාටවත් ඒ වෙනකොට හොයාගන්න බැරි වුණා. හැබැයි හොයාගත්තා. සමහර අය කල්පනා කළා මේ තෘෂ්ණාව ඇති වෙනවා. අපි මේ තෘෂ්ණාව හින්දා තමයි මේ දුක ඇති වෙන්නේ. දුක පවතින තෘෂ්ණාව නැති කරන්න ඕන කියලා සමහර නිර්වස්ත්‍රව හිටියා නේද? ඒකත් මේ ආශාවක්. ආහාර ගත්තේ නැහැ, බිමට දාන දෙයක් ජීවිතේ පවත් ගන්න ගත්තා. ඒ වගේ හරීම මේ ඒකල කල්පනා කළා එහෙම කළොත් මේ සංසාර පැවැත්ම එතනින් මිදෙනවා, නිදහස් වෙනවා කියලා. නමුත් සර්වඥන් වහන්සේ දැක්කා එතන තියෙන සංසාර මුලාවක්මයි. දැඩි ආත්ම දෘෂ්ටියක් තියෙන එතන. ඒකද මොකද්ද? දැඩි ආත්ම දෘෂ්ටියක්. එහෙමනම් උන්වහන්සේ දේශනා කරනවා රූප වේදනා සංඥා සංකාර විඥාන මෙන්න මේ ධර්ම පහ අවකාශයේ පෙර හේතුත් එක්ක මේ දැන් මේ මොහොතේ ඇති වෙලා නැති වෙලා යනවා. මේ මොහොතේමයි සක්කාය දිට්ඨිය කියන එක ඇති වෙලා මෙන්න මේ නාම රූප පවත්තන කර්ම ආදී මේ දැන් ඇති වෙලා නැති වෙලා මතු මේවා නැවත පහල කරනවා. සංසාරය කියන්නේ මෙන්න මේකටයි. යම් කිසි වැලකට වට්ටක්කා වැලක් හරි කරවිල වැලක් හරි මෑ වැලක් හරි පොහොර දාන්න මොකද වෙන්නේ? අලුතෙන් දළු දාලා මේ වැල දිගට යනවනේ නේ. යාම් වෙනවා කියනවනේ. අන්න ඒ වාගේ සිතට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් අරමුණු හමු වෙන්න අර පොහොර දාන්න වැට්ටක්කා වැල දික් වෙනවා වාගේ සංසාරය කියන එක දික් වෙලා මේ සතර අපාය ආදී මේ බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක මේ ටික තමයි පවත්වන්නේ. මේ ටික පැවැත්වෙනකොට තමයි නොඑක් ආකාරයේ මිත්‍යා දෘෂ්ටි වලට වැටිලානේ. මොනතරම් මේ සත්ව මිත්‍යා දෘෂ්ටි වලට වැටිලා ඉන්නවද? මේ උන්වහන්සේ පෙන්වා දෙන ධර්මතාවයේ තීරුම් ගන්න බැරිකම නිසා බෞද්ධ නාමයෙන් පෙනී ඉන්න අය කොච්චර මේ ධර්මයේ මුලා වෙලා ඉන්නවද නේ? අනන්ත මේ ධර්මයේ මුලා වෙලා ඉන්නවා ගොඩාක් අය. ඇයි ඒ තරම්ම මේක දකින්න බැරි තරම් අති සූක්ෂම දෙයක්? මොකද්ද? මේ චිත්තේ පහළ වෙන ආත්ම දෘෂ්ටිය, මමය මාගය කියන දෘෂ්ටිය. මෙන්න මේ මමය මාගය කියන දෘෂ්ටිය නිසා මේ ධර්මයේ දකින්න යන තැන, මේ ධර්මයේ බලන්න යන තැන, මේ ධර්මයේ අනිත් අයට කියන්න යන තැන මොනවද ඇති වෙන්නේ? සංසාරේ නැවත පවත්වන තණ්හා මාන දිට්ඨි නැවත ඇති වෙනවා. මත්යත් එක්ක ඇතිවෙනවා තණ්හා මාන දිට්ඨි ඇති වෙනවා. ධර්මයේ පේන්නේ නැතුව යනවා. ඇයි? මමත්වේ නිසා. ඒතකොට ධර්මයෙන් ඊට පස්සේ වරද්ද ගන්නවා. ඒත් මමත්වේ නිසා. ලාභ කීර්ති ප්‍රශංසා උපදවන තෘෂ්ණාව වෙනවා. නේ? දැන් බණ කියනකොට මොනවද ලැබෙන්නේ? ලාභ කීර්ති ප්‍රශංසා ලැබෙනවානේ. ඒවත් එක්ක ඇති වෙන්නේ මොන වේදනාවද? සැප වේදනාව ඇති වෙනවා. සැප වේදනාවට ප්‍රිය කරනවා. නේ? ප්‍රිය කරනකොට මොකද වෙන්නේ? ඒ ප්‍රිය භාවය ලබා ගන්න අහන කෙනා ප්‍රිය කරන දේ කියන චේතනාව ඇති වෙනවා. තේරුණානේ? අහන කෙනා ප්‍රිය කරන දේ කියන්න නම් මොකද වෙන්නට ඕනේ?
ධර්මය ඉතින් පුළුවන් තරම් හිත් ගන්න ආකාරයෙන් කියන්නට ඕනෑ කරනවා. ධර්මය කියන්නේ ධර්මතාවය කියන්නේ අහන්න ප්‍රිය කරන දෙයක් තමයි. නමුත් ධර්මයේ ධර්මතාවය කියන්නේ හරි කටුකයි. නේ සංසාරයේ ප්‍රයත්නයේ ධර්මතාවය හරි කටුකයි. කටුකයි සත්‍ය කටුකයිනේ නේ. එhmenan මේ සත්‍ය තේරුම් ගත්ත කෙනාට සත්‍ය දකින්න සතුටක්. මේ සත්‍ය හරියට දැක්කේ නැති කෙනාට ධර්මය ගැන කියනකොට ඇති වෙන්නේ මොකද්ද? ධර්මයෙන් අයින් වෙන චේතනාව, හිත පිනවන පුංචි දේවල් ධර්මය කියලා ඔන්න යනවා ඊට පස්සේ මුලාව පැත්තට. ඊට පස්සේ ධර්ම පූජා පවත්වන්න යනවනේ. ඒකේ නවතින්නේ නැහැ. ධර්මයෙන් ලැබුණේ බෝධිය නිසා බෝධි පූජා පවත්වන්න යන එතකොටනේ. ඒක හරියන්නේ නැහැ. ඒත් එක්ක මේ ශාසනය පවතින තව දේවල් තියෙනවා. ඒ නිසා මේ කඨින පූජාත්‍යව කරන්න තුන කියලා ඔන්නේ පැත්තට යනවනේ. ওই පැත්තට ගියාම මොකද වෙන්නේ? ශාසනය ඒක හරියන්නේ නැහැ. ශාසනය තියෙන්න ඕන චෛත්‍ය ආදී තියෙන්න ඕන කියලා ඒකාකාරී චෛත්‍යයක් ගොඩ නගනවා. ඉතින් අන්න ඊට පස්සේ මොකද කරන්නේ? චෛත්‍ය තිබිලා නිකන් හරියන්නේ මට වන්දනා මාන කරන්න ඕන කියලා. ඔන්න මල් පහන් අරගෙන ඒවත් කරන්න යනවා. අන්න ධර්මයෙන් මොකද වෙන්නේ එතනදී? ටිකෙන් ටික වැහිලා සැඟවිලා ගිහිල්ලා දර්ශනය එතන තියෙන ගැඹුරු දර්ශනය යටපත් වෙලා අර සසර පවත්වන මාර්ගයට මාපව් නැවත ලෝකේ වැටෙනවා. එහෙම වැටීගෙන යන කාලයක් තමයි අද මේ අපිට අත් විඳින්නට වෙලා තියෙන්නේ, දකින්නට වෙලා තියෙන නිසා මේ පින්නතුල්ලාද මේ දවසේදී මේ පටිච්ච සමුප්පාදය කියන ලෝතුරා සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය. උන්වහන්සේ ලෝතුරා සම්මා සම්බුදුදා කියන්නේ මොකක්ද? මේ පටිච්ච සමුප්පාදය අවබෝධ කර ගැනීමමයි. අන්න ඒ උන්වහන්සේ පටිච්ච සමුප්පාදය දේශනා කළාට පස්සේ ඒ ධර්මය අවබෝධ කරගත්ත අනන්ත ප්‍රමාණ දිව්‍යයන් බ්‍රහ්මයන් ආදී උසස් මානසික තත්ත්වයන් තියෙන තමයි දිව්‍ය බ්‍රහ්මයෝ කියලා කියන්නේ නේ. දිව්‍ය බ්‍රහ්මයෝ කියන්නේ කවුද? උසස් මානසික තත්ත්වයන් ඇති කරගත්ත සත්වයෝ. සතර පායන්නේ මනස බොහොම ලාමක කරගත්ත අය. මනස ලාමක වෙන්නේ මොන වගේද? කෙලෙස් වලින්. මොනවද කෙලෙස් කියන්නේ? සිත කිලුට කරන රාග, ද්වේෂ, මෝහ, ඊර්ෂ්‍යා, මද, මාන. රාග, ද්වේෂ, මෝහ, ඊර්ෂ්‍යා, මද, මාන හිතට එන්නේ මොනවත් එක්කද? ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රියන්ට හමු වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශත් එක්ක. මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මෙන්න මේවත් එක තමයි ඇති වෙන්නේ මොනවද? තෘෂ්ණාව, තණ්හාව කියන එකනේ. එහෙමනම් සිතේ ඇති වෙන බලවත් තෘෂ්ණාව තමයි මොකද්ද? පුරුෂයාට ස්ත්‍රිය පිළිබඳ ඇති වෙන තෘෂ්ණාවත්, ස්ත්‍රියට පුරුෂයා පිළිබඳව ඇති වෙන තෘෂ්ණාවත් තමයි බලවත්ම තෘෂ්ණාව. ඊට වඩා මේ සිත අදින, සිත බඳින, සිත වෙලන, සිත දුකට, මුලාවට, පිළීමට, තැවීමට, දැවීමට, සතර අපායට, പ്രേතත්වයට, නිරයට, ත්‍රිසම්භාවයට පත් කරන තවත් අරමුණක් නැහැ කියලා උන්වහන්සේ දේශනා කළා. මොකක්ද ඒ තෘෂ්ණාව? ස්ත්‍රිය පුරුෂයාටත්, පුරුෂයා ස්ත්‍රියක් පිළිබඳව තියෙන තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව ඇති වෙන්නේ මොන හේතුවක් නිසාද? කර්මයෙන්ම පහළ වෙන ස්ත්‍රී රූප, පුරුෂ රූප නිසා. ස්ත්‍රී රූප, පුරුෂ රූප පහළ කරන්නේ කවුද? කර්මයමයි. ප්‍රතිසන්දි කර්මයක් එක්ක තමයි ස්ත්‍රී රූප, පුරුෂ රූප පහළ වෙන්නේ. මෙන්න මේ ගැඹුරු කාරණා මේවා හොඳට තේරුම් අරගෙන මේ කියපු කාරණා Taman තුල නැවත එදිනදා ජීවිතයේදී බලන්නට ඕන. ඔය කියපු ආකාරයට මේ සිතේ වේදනා, සංඥා, සංකාර ඇති වෙන හැටි, ඒ දැනීම් ඇති වෙන හැටි හොඳට Taman තුල හැම අරමුණේම Taman දකින්නට ඕනේ. යද්දී එද්දී ඉඳගද්දී නැගිටිද්දී ආහාර ගනිද්දී වතුර බොද්දී දත් මදිද්දීනේ හැම ඒ තමන් කරන හැම ඉරියව්වෙම බලන්න ඕන. මොනවද බලන්න ඕනේ? ඒ මොහොතේ පහළ වෙන වේදනා, සංඥා, සංකාර, විඥාන. හැම වෙලේම වේදනා, සංඥා, සංකාර, විඥාන බලන කෙනාට පෙර ඇති වෙලා නැති වෙලා ගිය වේදනා, සංඥා, සංකාර ගන්නෙ නෑ ආත්ම වශයෙන්. කවුරුත් බැන්නත් එකයි, කවුරුත් හොඳ කිව්වත් එකයි නේ. බැන්නොත් අපි තරහ වෙනවා, හොඳ කිව්වොත් අපි තව යත් එක්ක යාළු වෙන්න හදනවනේ. ඒ දෙකම හොඳ නෑ. ඒක ඇති වුණා නැති වුණා ඒක දිගේ අපි පස්සට ගියොත් එහෙම ඔන්න අතීතය අල්ලගත්ත වෙනවා. අතීතය අල්ලගෙන සකස් වෙනවා අනාගතය. නේ අනාගතය සකස් වෙනවා. අන්න උන්වහන්සේ දේශනා කළ වර්තමානයේ දැක ඉන්න මේවා පහළ වෙන හැටි.
වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙන දැක දැක ඉන්න මේ දැනෙන්නේ මොනවද? අත්වලට මේ දැනෙන්නේ මොන පටවි ධාතු මේ දැනෙන්නේ. මේ අත්වල දැනෙන්නේ මොනවද? පටවිද පේන්නේ වර්ණ ධාතුව. අපිට වර්ණ ධාතුව කියලා පේන්නේ අපි රූප ගන්න සංඥා ගන්න මේ ස්ත්‍රියක් මේ පුරුෂයෙක් කියලා අපි ගන්නවා නිමිති. ස්ත්‍රියගේ නිමිති ගන්නවා පුරුෂයාගේ නිමිති ගන්නවා. අපි යන සංඥාවක් ගන්නවා මේ ස්ත්‍රිය මේ පුරුෂයා කියලා. ස්ත්‍රිය පුරුෂයා කියලා ගත්තාම ස්ත්‍රිය පිළිබඳ දෙනවා ස්ත්‍රී සංඥාවෙන් වේදනා සංඥා සංකාර පුරුෂයා කියලා ගත්ත පුරුෂයා පුරුෂ සංඥාවෙන් ගන්න මොනවද ඇති වෙන්නේ වේදනා සංඥා සංකාර. ඒ සියල්ල මම කියලා ගන්නවා. ඒ ඇති වෙන වේදනා සංඥා සංකාර මම කියලා ගන්න. උන්වහන්සේ කියන එහෙම දෙයක් නෑ. මේ වේදනා සංඥා සංකාර ඇති වෙනවා පෙර හේතු නිසා. මේවා මේ මොහොතේම දකින්නට උන දේවල්. ඉතින් අන්න ඒ නිසා මේ ධර්මය අපට සැබෑ දර්ශනයක් වෙන්නේ, සැබෑ දහම් මගක් වෙන්නේ මෙන්න මේ කීප කාරණා හැම මොහොතක් පාසාම තම තමා තුළ දකින ඥානෙ ටිකින් ටික තමන් තුළ ඇති කර ගැනීමෙන් දකින්න පේනවා. පේන්න දකින්නවා. දකින්න පේනවා. පේන්න දැනෙනවා. දැනෙන්න මොකද වෙන්නේ? අවිද්‍යා තෘෂ්ණා මොකද වෙන්නේ? ප්‍රහාණය වෙනවා. ක්ෂය වෙනවා. ආත්ම දෘෂ්ටිය ක්ෂය වෙනවා. ඒ කිසි අරමුණක් නැගිට්ටත් ඒක ආත්ම දෘෂ්ටියෙන් ගන්න. කකුල තිබ්බත් සිහියෙන් මේ නාම රූප පහළ වෙනවා මිස අන්න සංඥාවට ගන්න ඕනේ. ඒ පඨවි ධාතු ආදී සංඥාවට ගන්නට ඕනේ. ඒවා දැකීම තුළ තමයි මමත්වය නැති වෙන්නේ. නැත්තම් අපි මේවා ගන්නෙ මම කියලා. අපිට දැනෙන්නේ මොනවද? පඨවි ධාතුව. ඒ තුල ඇති වෙන සීතල උෂ්ම දැනෙන්නේ මොනවද? තේජෝ ධාතුව. අපි සීතල උෂ්ම ගන්නවා මම කියලා, මගේ දැනීම කියලා ගන්නවා, මම කියලා ගන්නවා. නමුත් ඊට දකින්න තේජෝ ධාතුව. මෙන්න මේ දැකීම තුල මමත්වයේ කියන එක ටිකෙන් ටික ඒ සංඥාව මොකද වෙන්නේ? මමත්ව සංඥාව, ආත්ම සංඥාව ටිකෙන් ටික දුර වෙනවා. දුර වෙන්න අනාත්ම සංඥාව ඇති වෙනවා. අනාත්ම සංඥාව ඇති වෙන්න ලෝකයේත් එක්ක ඇලීමත් නැති වෙනවා, ගැටීමත් නැති වෙනවා. මධ්‍යස්තව එතනත්තට සූසේ ඉන්න පුළුවන්. හොඳට සතුටි. මේ මොහොතේ උපදින මේ මොහොතේ නැති වෙන ධර්මතාවය හැලුවම හැර එතනත්තට පේන්නේ සත්‍ය පුද්ගලික ආත්මයක්. සක්කාය දිට්ඨිය පේනවා. සක්කාය දිට්ඨිය නැති වෙන බව පේනවා Tamanට. ලෝකයේත් එක්ක නොයැලෙන බව, නොගැටෙන බව Tamanට පේනවා. අතීතය අනාගතය Taman තුලින් මේ මොහොතේම අත්හැරෙන බව පේනවා. පෙර අතීතය අල්ලගෙන අනාගතය අල්ලගෙන සැකෙන් බියෙන් තෘෂ්ණාවෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් Taman බොහොම දුකසේ ජීවත් වුණ Taman දැන් සතුටින් ප්‍රීතියෙන් ඉන්නවා පේනවා. දැන් ධර්මයේ දකින්නකොට මෙන්න මේ වාගේ ලෝතුරා ධර්මයක් තමයි සර්වඥ සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශනා කළේ. තමන් තුළ මේ මොහොතේ දැකලා මේ මොහොතේ මේ කියන ආත්ම මුලාවෙන් මිදිලා සංසාරයේ මේ කෙලවරක් නැතුව මේ පවත්වාගෙන ආපු මේ ධර්ම પરම්පරාව, මේ දුක්ඛ ස්කන්ධේ නිවීම සැනසීම සිද්ධ වෙන්නේ මෙන්න මේ ආකාරයට ඇති කරගන්නා ධර්මඥානයයි මේ කියන මේවා දැකීමෙන් ඇති කරගන්නා වූ භාවනා ඥානයයි එක්ක. මේ භාවනා ඥාණයෙන් සත්‍යයක් නෑ, පුද්ගලයෙක් නෑ, ආත්මයක් නෑ. මේ මොහොතේ පහළ වෙන මේ ධර්මතා හැර බව දකින්න සෝවාන් මාර්ගසිත සකස් වෙනවා. සෝවාන් ඵලසිත උපදිනවා. ඉතින් එතනින් එහාට එතනත්තාට ධර්මයේ වැඩිවීමක් මිස ධර්මයේ පිරිහීමක් සිද්ධ වෙන්නේ නෑනේ. එහෙමනම් මෙන්න මේ සක්කාය දිට්ඨිය නැති කරන මාර්ගය තමයි අද මේ ධර්ම සාකච්ඡාව තුළින් ඉතින් අපි විස්තර කරගත්තේ. ඉතින් මේ කරුණු කාරණා තව බොහෝ විස්තර කරගත යුතු දේවල් තියෙනවා. ඉතින් අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා. ඉතින් අවස්ථාවක් ලැබුණොත් තවදුරටත් මේ ගැන සාකච්ඡා කරන්න අපි බොහොම සතුටු වෙනවා. ඉතින් සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාම්භීර ගැඹුරු ධර්ම න්‍යායක් තමයි අපි මේ තේරුම් ගන්න උත්සාහගත්තේ මේ දේශක මේ ශ්‍රාවක අපි දෙපක්ෂයේම. ඉතින් මේ කියනකොට මටත් මේ කාරණා තවදුරටත් මගේ අවධානය ගිහිල්ලා ඒක ඥානයක් බවට පත් වෙලා තමයි මේ කියවෙන්නේ. ඉතින් ඒ තුල මටත් ලොකු ආලෝකයක් පහළ වෙලා ඒ ආලෝකයෙන් තමයි මේ පින්නතුල්ලාටත් මේ ධර්මඥානයේ ධර්මාලෝකය ලැබෙන්න හේතු වෙන්නේ. ඒ නිසා අපි දෙපක්ෂයටම මේ ඇති කරගත්ත ධර්මඥානයේ භාවනා ඥානයේ මේ අපිට මේ ස්ථානයේ මේ උතුම් මේ ධර්ම සාකච්ඡා කරන්න අපට අවසර දීපු අපේ ලොකු ස්වාමින් වහන්සේ, මේ ස්ථානයේ වැඩ සිටින අනෙක් ස්වාමින් වහන්සේලා, මේ පින්නතුල්ලාගේ හැඩු මෞදිමොප්පියන් ආදී මේ සියලු දෙනාටම, මේ සියලු ලෝක සත්‍යයන්ටම මේ කියන සංසාර මුලාවෙන් අත මිදී වහා මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය මේ ලෝකයෙන් නැති වෙලා පිරිහිලා අන්තර්ධාන වෙලා යන්නට මත්තෙන් මේ ශාසනයේදීම
සෝවාන් සකු르දාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල වලටපත් වෙලා මේ ඝෝර වූ කටුක වූ සංසාර දුක කෙලවර කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නට ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සැනසෙල්ලක්ම වේවා. අපි දෙවියන්ටත් ඥාතීන්ටත් ගාථා කියලා පින් අනුමෝදන් කරමු. ittavataච අම්හෙහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු. ittavataච අම්හෙහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ittavataච අම්හෙහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. නිවන් දක්නා ජාති දක්වාම පාපයට වරදට දුගතියට යොමු කරන පාප මිත්‍රයන්ගෙන් දුරුවි අසත්පුරුෂයන්ගෙන් දුරුවි කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය ලැබේවා. සත්පුරුෂයන්ගේ ආශ්‍රය ලැබේවා. අසත්පුරුෂයන් පාප මිත්‍රයන් දුර්ජනයන් මිත්‍යා දෘෂ්ටිකයන් නිවන දක්වාම ඇසුරට නොවේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. නිවන් ප්‍රාර්ථනා කරගන්න. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. මා විසින් සිතු කළා වූ මේ සියලු කුසල ධර්මයෝ මාගේ දෙමව්පියන්ටද මාගේ ගුරුවරුන්ටද මාගේ වැඩිහිටියන්ටද සියල්ලන්ටද අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා. මමද ඒ සියල්ලන්ගේ සියලු කුසල ධර්මයෝ අනුමෝදන් වෙමි. මටද මේ සියලු කුසල් බලයෙන් ජාතියක් ජරාවක් මරණයක් නැත්තා වූ ශාන්ත වූ සුන්දර වූ අජරාමර වූ සදාකාලික සැනසෙල්ල ඇත්තා වූ අග්‍ර අමා මහා නිර්වාණ ධර්මය සුවසේම අවබෝධ වේවා. නිවන් දකින්වා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ. සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ. සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ
චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවච අතෝ නිබ්බාන සම්පatti නිමිනාති සමිජ්ජතු